ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. එහෙනම් මම මග්ගොන මිනිස්සමේ හරි ප්‍රසාදිකා සෝරියට ආරාධනා කරනවා ආරම්භක යාඥාව කිරීමට. හරි ප්‍රසාදිකා පටන් ගන්නද? ඇහෙනවද සර් මාව? ඔව් ඇහෙනවා. හරි පටන් ගන්නද? පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිතු සාන්තුගේත් නාමයෙන් ජේසු ආදර දෙවි පියාණනි වහන්සේගේ දුවා දරුවන් දහමින් පෝෂණය කරන්නට කැඳවීම් ලබා තිබෙන අපි සෑම දෙනාටම ඒ උදෙසා අපගේ වගකීම් හරියාකාරයෙන් ඉෂ්ට කිරීමට අපගේ දැනුම යාවත්කාලීන කර ගනිමින් මෙම විභාගයට මුහුණ දෙන්නට සූදානම් වන තවත් දිනයක් සඳහා වහන්සේ අපට අප සැම කැඳෙව්වාට වහන්සේට ස්තුතියි. පියාණනි අද දිනේ අප ඉගෙන ගැනීමට යන සියලු කරුණු කාරණා ශුද්ධාත්ම බලය තුල නිසි ලෙස අවබෝධ කර ගැනීමට අප සැම මෙහෙයුම මැනව. එමෙන්ම අපව මෙහෙයවන ප්‍රසාද් ගුරුතුමාණන්වත් වහන්සේගේ බලයෙන් ස්පර්ශ කර වහන්සේගේ පණිවිඩය අපට ගෙන එන්නට හැකිවන ලෙස බහුල වූ වරප්‍රසාදයෙන් පුරවාලුව මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනාත්තුරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන්දු ජේසුස් ආශිර්වාද ලදා සාන්ත මරියනි දේවමෑණියනි පාපයාපු දෙසා අනුත් අපේ මරණ වේලාවේදී කලමනව ආමෙන්. පිතාගෙත් ත්‍රයාගෙත් සාන්තුගෙත් නාමෙන් ජේසුස්. right ජේසු පීඨයි සියලුම දෙනාට. ජේසු පීඨයි සර්. හරි. එතකොට අර ගිය සතියේ තිබ්බ බාධාකාරී වාතාවරණය නැතිව ගිහිල්ලා මම හිතන්නේ ඔය හැම කෙනෙක්ම රෙකෝඩින්ග්ස් බලන්න ඇති. රෙකෝඩින්ග්ස් ගෲප් දෙකටම දාලා තිබ්බා. එතකොට පෞගිය සති දෙකට ඉස්සෙල්ලා සතිවල උත්තර දෙන්න තිබ්බා. ඒ පිළිතුරු ආදර්ශ පිළිතුරුත් ගෲප් දෙකට දාලා තිබ්බා. ඒවත් බලලා තමන්ගේ ආදර්ශ පිළිතුරු හරිද කියලා නිවැරදි කරගන්න ඇති කියලා හිතනවා. හරි. දැන් ඇහෙනවද ඔක්කොටම? හරි. එහෙනම් අපි දෙවෙනි පාඩම. දැන් මෙතෙක් දවසක් අපි දවස් 6ක් තිස්සේ කරේ ෆස්ට් පේපර් එකට අදාළ පළවෙනි පාඩම. ඒතකොට ඒකේ 150ක් විතර ඒ පළවෙනි පාඩම යටතේ ආවරණය වුණා. ඊටු 150 තමයි මේ දෙවෙනි පාඩම හා තුන්වෙනි පාඩම කියන පාඩම් වලින් ආවරණය කරන්නේ. එහෙනම් දෙවෙනි පාඩම විදියට අපිට ඉගෙන ගන්න තියෙන්නේ දෙවන වතිකාන මන්ත්‍රණ සභා ප්‍රකාශන. හොඳට මතක තියාගන්න ඕනේ දෙවන වතිකානු මන්ත්‍රණ සභා ප්‍රකාශන නෙමෙයි. දෙවන වතිකාන කානු නෑ දෙවන වතිකාන මන්ත්‍රණ සභා ප්‍රකාශන. ඒ යටතේ පළවෙනි ප්‍රකාශනය තමයි දෙවන වතිකාන මන්ත්‍රණ ගිහි ධර්මදූත සේවාව පිළිබඳ ප්‍රකාශනය. ඒ යටතේ ශේෂ්ත්‍ර 6ක් ඔස්සේ ඒක අධ්‍යයනය කරන්න තියෙනවා. පළවෙනි ශේෂ්ත්‍රය ගිහියාගේ කැඳවීම, දෙවෙනි ශේෂ්ත්‍රය ගිහි දූත සේවාවේ අරමුණු, තුන්වෙනි ශේෂ්ත්‍රය ගිහි ධම්මදූත සේවාවට ඇති ඉඩපස්ථා, 4 ගිහි ධම්මදූත සේවාවේ විවිධ ක්‍රම,
5 ගිහි ධම්මදූත සේවාවේ නිසි පිළිවෙල රැකීම. 6 ගිහි ධම්මදූත සේවාව සඳහා පුහුණුව. එතකොට මේ ව්‍යවස්ථාව හරි ලේසි ඉගෙන ගන්න. ඇයි මේ ව්‍යවස්ථාවෙන් අනුශාසනා කරන්නේ කාටද? අපිට. ඒ කියන්නේ ගිහියන්ට තමයි අනුශාසනා කරන්නේ. එහෙනම් ගිහියන්ට තමයි මේ ප්‍රකාශනය දාලා තියෙන්නේ. දෙවෙනි ප්‍රකාශනය කිතුණු ජනවන්දනාව පිළිබඳ ව්‍යවස්ථාව. ඒකත් උතර සමීප මාතෘකාවක්. මේ කිතුණු ජනවන්දනාව පිළිබඳ ව්‍යවස්ථාව ඉගෙන ගන්න තියෙන්නේ ජනවන්දනාව පිළිබඳව. එන ඒකේ ආරම්භයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. පොදු මූලධර්ම 3ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි ජනවන්දනාවේ ස්වභාවය හා වැදගත්කම, ජනවන්දනාවට අනුබල දීම, ජනවන්දනා ප්‍රතිසංස්කරණය. පොදු මූලධර්මයන් ක්‍රියාත්මක කිරීම. තර මාතෘකා දෙකයි ඉගෙන ගන්න තියෙන්නේ යටතේ. එතකොට අද අපි කතා කරන්නේ ගිහි ධම්මදූත ව්‍යවස්ථාව ගැන විතරයි. ලබන සතියේ තමයි කිතුණු ජනවන්දනාව පිළිබඳ ව්‍යවස්ථාව කතා කරන්නේ. ඒ මොකද දැන් සමහරක් ළමයි කියන ප්‍රකාශයක් තමයි මේ පාඩම ග්‍රීක් වගේ කියලා. නෑ, එහෙම ග්‍රීක් වගේ පාඩමක් නෙමෙයි මේක. මේක සරලයි මේ කියලා දෙන විදිහට අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේක පහසුවෙන් මේ කරුණු ධාරණය කරගන්න හැකියාව ලැබේ. තුන්වෙනි ජනවන්දනා ප්‍රකාශය දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ දේව ප්‍රකාශන පිළිබඳ ව්‍යවස්ථාව. ඒ යටතේ දේව ප්‍රකාශන හැඳින්වීම, දේව ප්‍රකාශන පැතිරවීම, සුද්ධ ලියවිල්ලේ ආනුභවය හා අර්ථ නිරූපණය, පුරාණ ගිවිසුම, ඒ පුරාණ ගිවිසුම තුල කොහොමද අර්ථ නිරූපණය කරලා තියෙන්නේ? නව ගිවිසුම තුල කොහොමද අර්ථ නිරූපණය කරලා තියෙන්නේ? සභා ජීවිතය තුළ සුද්ධ ලියවිල්ල කියන මාතෘකා මේ යටතේ අපි අධ්‍යයනය කරනවා. ඔබට දෙවනාතකාන මන්ත්‍රණ සභා ප්‍රකාශන 4ක් අධ්‍යයනය කරන්න තියෙනවා. 4 වෙනි ප්‍රකාශනය තමයි ක්‍රිස්තියානි වූ ආගම් කෙරෙහි සුද්ධ වූ ස්වභාවයේ සබඳකම් පිළිබඳ ප්‍රකාශන. මේ විදිහට ප්‍රකාශන 4කින් මේ පාඩම ඉවර වෙනවා. හරි, එතකොට දැන් ඔන්න ඕගලන්ට මේ පාඩම පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඔන්න මේ මාතෘකාවේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන කියන කාරණේ පිළිබඳ. එහෙනම් මේ මාතෘකා පිළිබඳ ගැටලුවක් තියෙනවද? නෑ නේද? ඔව්. කාටවත් ගැටලුවක් නෑ නේ. chat box එකෙත් නෑ. right. එහෙනම් අපි පළවෙනි ප්‍රකාශයකට තමයි මේ ඉගෙන ගන්න යන්නේ. එහෙනම් මොකද්ද පළවෙනි ප්‍රකාශය කියලා කිව්වේ? දෙවන වතිකාන මන්ත්‍රණ ගිහි ධර්මදූත සේවාව පිළිබඳ ප්‍රකාශන. ඒ අටතේ කතා කරන පළවෙනි මාතෘකාව තමයි ගිහියාගේ කැඳවීම. right. ගිහියාගේ කැඳවීම. එහෙනම් අපිට ගිහිය කියන්නේ කාටද? අන්න ඒක දැනගෙන ඉන්නම ඕනේ. ගිහිය කියන්නේ කාටද? පූජක නොවූ, පැවිදි නොවූ, බාල, තරුණ, වැඩිහිටි සවම ගිහියන් ලෙස හඳුන්වනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ පූජක නොවූ, පැවිදි නොවූ, බාල, තරුණ, වැඩිහිටි සෑම දෙනාම ගිහියෝ කියලා කියනවා. එහෙනම් ගිහියන් වශයෙන් අපව කැඳවලා තියෙන්නේ පියාණන්ගේ මහිමය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය, ක්‍රිස්තු රාජ්‍ය ලෝපුරා පතල කිරීම තුලින් සියලු මිනිස්යන්ගේ ගැලවීමේ කාර්යයට හවුල් කර ගැනීම. ඒ කියන්නේ මේ ලෝකවාසී සියලුම දෙනාට ගැලවීම ප්‍රකාශ කරන්න, ගලව ගන්න තමයි ගිහියව කැඳවලා තියෙන්නේ. ක්‍රිස්තියානි කාර්යයන් මගින් මුළු ලොවම ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ කර ගැනීම. එහෙනම් අපි දන්නවා ප්‍රසාද ස්නාපනයේ මගින් කතෝලිකයන් බවට පත් වෙනවා.
එහෙනම් කතෝලිකයන් වශයෙන් අපිට කරන්න තියෙන සුවිශේෂී කාර්යභාරය. අන්න ඒ සඳහා තමයි ගිහියව කැඳවලා තියෙන්නේ. මේ කිව්ව පරමාර්ථය. ඔය නිල් පාට කොටුවෙන් දක්වලා තියෙන්නේ, රෝස පාට කොටුවෙන් දක්වලා තියෙන්නේ. මෙන්න මේ කියන පරමාර්ථ ඉටු කර ගැනීමේ දූත සේවාව සඳහා ක්‍රිස්තියානි කැඳවීම කියලා ගිහියාගේ කැඳවීම අර්ථ ගන්නවන්න පුළුවන්. එහෙනම් තාම සරලව කියනවා නම් ප්‍රසාද ස්නාපනය තුලින් ත්‍රිවිධ කැඳවීමකට අපිව ආරාධනා කරනවා. ඒ තමයි රාජකීය පූජක දිවැසිවර. රාජකීය පූජක දිවැසිවර කියන කැඳවීම් තුනට අපිට ආරාධනා කරනවා. අන්න ඒක තමයි අපිට මේකදී මේ ගිහියාගේ කැඳවීම් කියලා ඉගෙන ගැනීමට තියෙන්නේ. right. තියෙන්නේ පූජක පැවිදි ගිහි පේනවනේ. ඒ ඔක්කොම අල්ලව සම්බන්ධ කරන්නේ කැඳවන්නේ එකම දූත මෙහෙයකට සම්බන්ධ වෙනවා. එකම දූත මෙහෙයක් තමයි තියෙන්නේ. ඒතර අපි දන්න කාරණයක් තමයි කතෝලිකයෝ කියලා කියන්නේ මේ ලෝකයේ තුල తాවකාලික වන්දනා ගමනක නිරත වෙලා ඉන්න පිරිසක්. ඒ කියන්නේ අපි යන්න තියනවා කොහටද? සදාතන ජීවිතයට. ඒ කියන්නේ දේව රාජ්‍ය උරුම කර ගැනීමට අපි යන්න තියෙනවා. right. එහෙනම් පූජක පැවිදි ගිහි කියන අය නියෝජනය කරනවා සුද්ධෝ ස්වභාවයේ සමාජිකයෝ. මතකනේ සුද්ධෝ පාවුලතුමා කතා කරනවා සුද්ධාත්මික ක්‍රිස්තු දේහයක් ගැන. මේ ක්‍රිස්තු දේහය මිනිස් සිරුරකට සමානයි. ඒකේ හිස වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ. අවයව වෙන්නේ පූජක පැවිදි ගිහි. මේ ශරීරය පනගන්වන ජීවනාලිය වන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. අන්න ඕකත් එක්ක තමයි බලන්න ඕනේ. අන්න ඒක තමයි කියන්නේ ඔන්න පූජක පැවිදි ගිහි කියන සුද්ධෝ ස්වභාවයේ සමාජිකයෝ දූත සේවාව විවිධාකාරයෙන් ක්‍රියාත්මක කරයි. ඒ කියන්නේ පූජකයන්ව කැඳවලා තියෙන්නේ වෙන විදියකට සේවය කරන්න. ඒතර එකම දූත මෙහෙයකට තමයි යන්නේ. නමුත් යන මාර්ගය වෙනස්. පැවිදි අය තවත් මාර්ගයකින් දූත සේවයට සම්බන්ධ වෙනවා. ගිහි අය තවත් මාර්ගයකින් දූත සේවාවට සම්බන්ධ වෙනවා. මේ සියල්ල තුලින් බලාපොරොත්තු වන්නේ සුද්ධ ස්වභාව වර්ධනය කිරීම. එහෙනම් මේ කට්ටියගේ දායකත්වයේ තුලින් මොකක්ද ඇති වෙන්නේ? සුද්ධ ස්වභාව වර්ධනය වෙනවා. දැන් මතකයිනේ පේදුරුතුමා පළමු ධර්ම සංගායනාවෙන් කැඳවගත්තේ සමාජිකයන් පිරිස 3000යි. දෙවන ධම්ම සංගායනාවේ 5000යි. දැන් අද ලෝකයේ පුරා විසිරී ගිහිල්ලා තියෙනවා. අන්න ඒක තමයි සුද්ධ ස්වභාවයේ වර්ධනය කියලා කියන්නේ. right. එහෙනම් මේ දූත මෙහෙය එකම අරමුණකට ගමන් කරනවා. ගිහියෝ ක්‍රිස්තුන් වහන්සේගේ පූජක අනුශාසනා රාජකීය කියන්නේ දිවැසිවර කාර්යයන්ට කොටස් කරුවන් වෙති. ඒ කියන්නේ අර ප්‍රසාද ස්නාපනය තුලින් ලබන ත්‍රිවිධ කැඳවීම. ඒතර ඒ ත්‍රිවිධ කැඳවීම දීලා තියෙනවා. කාටවත් කියන්න බෑ. අපිට පූජක කැඳවීමක් නැහැ. අපිට දිවැසිවර කැඳවීමක් නැහැ. අපිට රාජකීය කැඳවීමක් නැහැයි කියලා. අපිට ප්‍රසාද ස්නාපනය තුලින් සියලුම දෙනාට හම්බෙලා තියෙනවා පොදු පූජකවරයට අපිව කැඳවන්න. එතකොට පූජාත්වරය මගේ විශේෂ පූජකවරයට කැඳවනවා. right. ඒවා අපි ප්‍රසාද නිදානත් එක්ක ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා. අපි තුන්වෙනි පාඩම යටතේ සලකා බලන ප්‍රසාද නිදානත් එක්ක ප්‍රසාද නිදාන තවදුරටත් අපි අධ්‍යයනය කරනවා. ගිහි දූත සේවාවට අයත් කාර්යයන් එන්න කාර්යයන් විශේෂ කාර්යයන් තුනක් තියෙනවා. සුභාරංචිය පතල කිරීම, මනුෂ්‍යයන් සුද්ධවන්තකම කරා ළඟා කරවීම, ලෞකික ජීවිතයට අයත් දේ තුලට සුවිශේෂී ගුණාංග ඇතුළු කරවීම. මේ කියන දූත කාර්යය අපිට කරන්න සිද්ධ වෙනවා
ශේෂ්ත්‍රයන් දෙක. ඒ තමයි සභාව තුල. ඒ කියන්නේ අපි කතෝලික සභාව තුල. අනිත් එක ලෝකයේ තුල. ඔබ ජීවත් වන සමාජය තුල. ඒක තමයි ලෝකයේ තුල කියලා කියන්නේ. මෙන්න මේ විදියට කාර්යයන් තුනක් ප්‍රධාන වශයෙන් ඉටු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ක්‍රිස්තුන් වහන්සේගේ දූත සේවයාවට සාක්ෂි දැරීම. මිනිස් ගැලවීම සඳහා සේවය කිරීම. ලෝකයේ තුල ජීවත් වෙමින් ලෞකික කටයුතු වල යෙදෙමින් අධ්‍යාත්මික ක්‍රිස්තියානි ගුණයෙන් ජුවලිතව ලෝකය මුහුන් කිරීමට සේවය කරති. මුහුන් කියන ඒවා දන්නව නේද? මුහුන් කියන්නේ ඊස්ට්. දැන් පිටි නලියක් අරගෙන පිටි ගුලියක් අරගෙන ඒකට ඊස්ට් දැම්මොත් මොකද වෙන්නේ? පිපෙනවා. ඔයගොල්ලෝ පාන් කියලා ගන්න ඒවා. ඒ වගේ තමයි අපි ලෝකයේ තුල මුහුන් වෙන්න ඕන. ඔබේ සේවය දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕන. හරි. මම හිතනවා මේ ස්ලයිඩ් එකේ දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ලෞකික ජීවිතයට අයත් දේ තුලට සුවිශේෂී ගුණාංග ඇතුළු කිරීම කියලා කියන්නේ දේවදරුවන්ගේ ලක්ෂණ තියෙනවා. අන්න ඒ ගුණාංග අපි තුල තියෙන්න ඕන. ඉවසීම, ප්‍රේම කිරීම, කරුණාව දැක්වීම, අන් අය ගැන සිතීම, පරාර්ථකාමීත්වය, අන්න ඒව තමයි සුවිශේෂී ගුණාංග කියලා අපි කියන්නේ. හරි. ගිහියෝ බවට පත් වෙන්නේ බෞද්ධිස්ම ස්ථාපනයෙන්. මේ බෞද්ධිස්ම ස්ථාපනයෙන් සුද්ධාත්ම ක්‍රිස්තු දේහයට සම්බන්ධ වෙනවා. අර මම ඉස්සලා කිව්වා සුද්ධෝ පාවුලතුමා ප්‍රකාශ කරන සුද්ධාත්මික ක්‍රිස්තු දේහයට සම්බන්ධ වෙනවා. හරිද? ඒකේ අවයවයක් බවට අපිපත් වෙනවා. අභිවෘද්ධි ආලේපය මගින් සුද්ධාත්ම බලයෙන් ශක්තිමත් වෙනවා. අපි ක්‍රිස්තු බටයන් බවට පත් වෙනවයි කියලා කියන අභිවෘද්ධි ආලේපය මගින් ඒ වගේම පරිණත කිතුරුවන් බවට පත් වෙනවයි කියලා කියනවා. පේදුරුතුමා ලියූ පළමු හසුනේ දෙවෙනි පරිච්ඡේදයේ 4 සිට 10ට මෙන්න මේ වගේ හරයක් තියෙනවා. දූත සේවාව ක්‍රිස්තුන් වහන්සේගෙන්ම ලබා ලොව සෑම තැනම සාක්ෂි දෙනු පිණිස රාජකීය පූජක පිරිසක්ද සුද්ධ වූ මාංශයක්ද වශයෙන් කැපවෙති. ඔන්න පේදුරුතුමා කියන දේ. කොහොමද කියන්නේ? මේ දූත සේවාව කාගෙන්ද හම්බෙන්නේ? ක්‍රිස්තුන් වහන්සේගෙන්ම හම්බෙනවා. හම්බෙලා ලොව සෑම තැනම සාක්ෂි දෙනු පිණිස රාජකීය පූජක පිරිසක්ද සුද්ධ වූ මාංශයක්ද වශයෙන් කැපවෙනවා. ඔන්න එක පේදුරු 2:4 සිට 10ට කියලා තියෙන එකේ හරය වශයෙන් අපිට ඔන්න ඔය දේ සලකන්න පුළුවන්. right. දිව්‍ය සප්පසාදේ නැමැති සක්‍රමේන්තුව ඒ තුලින් දූත සේවාව ජීවිතයෙන් පෝෂණය කරයි. අපිට හම්බෙන දූත සේවාව ආත්මික පෝෂණයක් ඇති කරනවා මේ දිව්‍ය සප්පසාද වහන්සේගෙන්. ඒ හින්දා අපි දිව්‍ය පූජා අවස්ථාවලදී මෙම දේව ප්‍රසාද නිදානය දිව්‍ය සප්පසාදේ නැමැති සක්‍රමේන්තුව ලබා ගැනීමට යමු වෙන්න ඕනේ. දැන් ඇතැම් ගිහියෝ ඉන්නවා දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. නමුත් දිව්‍ය සප්පසාද වහන්සේ ලබා ගන්න නැහැ. ඒ විවිධ හේතු තියෙනවා. මොකක්ද හේතුව? මට තාම කොමිසම් කරගන්න බැරි වුණා. ඒ හින්දා මට ජේසුව ලබා ගන්න බෑ. ඉතින් කොමිසම් කරන දවසකුත් නැහැ. දවස කල් යනවා වැඩේ. ඒ හින්දා මතක තියාගන්න. මෙම දූත සේවාව ක්‍රියාත්මක කරන්නේ
විශ්වාසය බලාපොරොත්තුව දේව ප්‍රේමය කියන ධර්ම ගුණ තුලින් මේවට කියන අපි ධර්ම ගුණ කියලා. මේ ධර්ම ගුණාංගයන් තුනක් තියෙනවා. විශ්වාසය බලාපොරොත්තුව දේව ප්‍රේමය. මේ කියන ධර්ම ගුණයන් තුල රැඳී සිටීමෙන් දූත සේවාව ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රකාශනයේ මගින් ආරාධනය කරනවා. අපි ඊළඟට බලන්නේ මේ ප්‍රකාශනයේ මගින් ගිහියට පවර්ලා තියෙන වගකීම කොයි වගේද? පළවෙනි කාරණය ප්‍රේමයේ පනත දේව රාජ්‍යය තුළ පතුරුවා හැරීම මගින් දේව මහිමය නගාලීම. මොකද්ද ප්‍රේමයේ පනත? මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මෙන්න මේ කියන ප්‍රේමයේ පනත මේ දේව රාජ්‍ය පතුරුවා හැරීමට අපි කටයුතු කරන්න ඕනේ. ඒ තුලින් දේව මහිමය නගාලන්න ඕනේ. දැන් මේව කියද්දි පොඩි දෙයක් මතක් වුණා. දැන් මෙතනත් ඇති දහම් ගුරුවරයෙක් වෙන්න මීසමේ ඉන්න ගායනා කණ්ඩායමේ සමාජිකයෝ. දැන් ගොඩක් තැන්වල ගායනා කණ්ඩායම් තියෙන්නේ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ මහිමය තමයි පෙන්වන්නේ. ඔබ අත්දැකලා ඇති ඒගොල්ලන්ට කියන්න පුළුවන් ගීතිකා ටිකක් තෝරගෙන ඒවා සුපර්ස්ටාර්ස්ලා වගේ කියනවා. ඒතර සාමාන්‍යයෙන් ඒතර ගීතිකා තෝරගන්න ඕනේ සෑම දිනාටම සහභාගී වෙලා කියන්න පුළුවන් ගීතිකා. අන්න එතකොට තමයි දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ මේ ජොහාන් 17:3 මෙහෙම සඳහන් වෙනවා. එකම දෙවියන් හා ක්‍රිස්තුතුමන් දැන ගැනීමෙන් අනන්ත ජීවිතය ලබා දීමට පොළඹවීම. අපි උත්සාහ කරන්න ඕනේ දෙවියන් වහන්සේව අත්දකින්න, ක්‍රිස්තුස් වහන්සේව අත්දකින්න, ඒ තුලින් අනන්ත ජීවිතය ලබා ගන්න මාර්ගය සැලසෙනවා. එහෙනම් ඒ කියන්නේ යමක් දෙස ජේසුගේ ඇස් දෙකෙන් දැකලා ජේසුගේ හදවතින් ක්‍රියා කරලා ජේසුගේ දෑත් වලින් සේවය සරසන්න ඕනයි කියන්නේ. right තුන්වෙනි කාරණය කොරින්තරුන්ට වූ පළමු හසුනේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ මෙහෙම සඳහන් වෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ ජනතාව ශුද්ධවත් කිරීමට ශුද්ධාත්ම දීමනා දානය කරති. එහෙනම් ලෝකයේ අවසානයේ දක්වා ශුද්ධාත්මයන් වහන්සේගේ කාර්යය තමයි ලෝකයේ ශුද්ධවත් කිරීම. මේ ලෝකයේ ශුද්ධවත් කිරීමේ කාර්යයේ ශුද්ධාත්මයන් වහන්සේ නියැලලා ඉන්නවා. මේ නියැලලා ඉන්නකොට ශුද්ධාත්ම දීමනා 7ක් දානය කරනවා. අන්න පාවුලතුමා කොරින්තරුන්ට වූ පළමු ලිපියේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඊළඟ කාරණය පාවුලතුමා එපීසිවරුන්ට වූ ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. දේව වරප්‍රසාදයේ ගබඩාකරුවන් මෙන් එකිනෙකාට සේවය කරයි. අපි දේව වරප්‍රසාද කියන්නේ blessings ගන්නවා නම් දේව වරප්‍රසාද ගන්නවා නම් අපි තුලට ගන්නවා නම් අපි එකිනෙකාට සේවය කරන්න ඕන. අපි ළඟ ටැලන්ට් තියලා වැඩක් නැහැ අන් අයට දෙන්නේ නැත්තම්. කියන්නේ ආත්මාර්ථකාමී විදියට ටැලන්ට් තියාගෙන ඉන්නවා නම් වැඩක් නැහැ. අන්න ඒ හින්දා තමයි කියන්නේ දේව වරප්‍රසාදයේ ගබඩාකරුවන් මෙන් එකිනෙකාට සේවය කරන්න ඕනයි කියලා. එපිසවරුන්ට
යව් ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ මෙහෙම කියනවා. එකිනෙකාගේ යහපත හා සභාවේ වර්ධනය සඳහා ප්‍රේමයෙන් කටයුතු කරයි. ඔන්න හොඳට මතක තියාගන්න ඕන කාරණයක් මෙතනදී කියනවා එකිනෙකාගේ සුභසිද්ධිය යහපත ඒකම සභාවේ වර්ධනය කොහොමද කටයුතු කරන්න ඕනේ? ප්‍රේමයෙන්. ගහලා මරලා එනකොටාගෙන නෙමෙයි. ප්‍රේමයෙන් සමාදානයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනයි කියලා කියනවා. ආයස්තෝ පාවුලුතුමා කොරින්තරුන්ට වූ පළමු හසුනේ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියෙන් මෙහෙම සඳහන් කරනවා. සුද්ධාත්මයන් වහන්සේ මේ විවිධ දීමනා එකිනෙකාට දෙනසේක. කියන්නේ ඔබටත් මටත් අරයටත් මෙයාටත් හැමෝටම මේ සුද්ධාත්ම දීමනා දීලා තියෙනවා. අභිවෘද්ධි ආලේපය මගින් පරිණත කිතුණුවන් බවට පත් වෙලා තියෙනවා. එසේනම් දීමනා ලැබ ක්‍රියාකාරී වීමට සියලු විශ්වාසිකයින්ට ණයක් හා අයිතියක් ඇත. තේරෙනව නේද? දීමනා ලැබ ක්‍රියාකාරී වෙන්න අපිට ණයක් තියෙනවා, ඒ වගේම අයිතියක් තියෙනවා. ඔන්න ඇහුවොත් කවුරුහරි කියන්න පුළුවන්. තම සහෝදරයා සමගද ආත්මික පාලකයන් සමගද සහභාගීත්වයෙන් ක්‍රියා කළ යුතුය. ඒ කියන්නේ මිහිසන් සභාවට ගිහිල්ලා මිහිසන් සභාවේ ඉන්න ගිහියොත් එක්ක සහ පූජාපසාදීන් වහන්සේලාත් එක්ක එකමුතුවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව එතන ගිහිලා පූජාපසාදීන් වහන්සේලාව පාලනය කරලා හරියන්නේ නැහැ. අපේ ගොඩක් තැන්වල එහෙම කරන්න උත්සාහ කරනවා. සමහරක් සමිත් සමාගම් වල තියෙනවා වන් මෑන් ෂෝ එකක් තියෙනවා. අන්න එහෙම වෙන්න බෑ. ඔන්න ඔතනදී කියනවා අපිට එහෙම. රයිට්. අපි ඊට පස්සේ සලකා බලන්න යන්නේ විශ්වාස ජීවිතයක් ගත කරන ගිහියාගේ ලක්ෂණ. අපේ පාස්කු අභිරහස විශ්වාස කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය. එහෙනම් මේ විශ්වාස ජීවිතයක් ගත කරන ගිහියාගේ ලක්ෂණ කවරේද? බලන්න මේ ලක්ෂණ අප තුල තියෙනවද කියලා. කොයිතරම් දුරට? කුරුසිය හා උත්ථානය සීපත් කරමින් දේව දරුවනට ප්‍රකාශ වන්නට යන දේවල් ගැන බලාපොරොත්තු වේ. ඒ කියන්නේ ජේසු කුරුසිය මත දුක් විඳලා උකුත් වෙනවා. දින 3කට පස්සේ උත්ථාන වෙනවා. ඔබත් මමත් ක්‍රිස්තියානිකාරයෙක් වෙලා ඉන්නේ මේ ජේසුගේ උත්ථානයේ හින්දා. වෙන කිසිම සාස්ත්‍රූවරයෙක් මෙහෙම උත්ථාන වෙලා නැහැ. ලෝකයේ ආගම් තිබෙනවා. ලෝකයේ ආගම් තුල විවිධ ශාස්ත්‍රවරයෝ ඉන්නවා. මෙහෙම උත්ථාන වෙච්ච ශාස්ත්‍රවරයෙක් නැහැ. අන්න ඒ හින්දා අපි සුවිශේෂී. ඒ හින්දා අපි දේව දරුවන්ට සදාතන ජීවිතය ගැන කියලා දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් යොමු කරවන්න ඕනේ. ලෞකික සම්පත්වල බැඳීමෙන් මිදී සදාතනික ධන සම්පත් කෙරෙහි සිත යොමු කරයි. ඒ කියන්නේ අපි පුළුවන් තරම් වස්තුව රැස් කරගන්න හොඳ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වඩා වස්තුව රැස් කරගන්න හොඳ නැහැ. තමන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණයට විතරයි. තර ස්වභාවික සම්පත් පරිභෝජනය කරනවා නම් අපි අනාගත ප්‍රයත්න උදෙසා ස්වභාවික සම්පත් රක්ෂණය කරන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ දේවල්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? සදාතනික ධන සම්පත් තමයි රැස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ආත්මික පුණ්‍යක්‍රියා හා ශාරීරික පුණ්‍යක්‍රියාවල අපි නිරතව කල්ගත කරන්න ඕනේ.
මතු ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් ශක්තිමත් වෙති. රෝම 8:18 සඳහන් කරලා කියනවා. මේ බලන්න. ඔයගොල්ලන්ගේ සුද්ධ බයිබලේ පෙරන්න රෝම 8ට රෝම 8:18 වෙනි වගන්තිය බලන්න මෙහෙම කියනවා. මේ ජීවිතයේ දුක් වේදනා අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමග කිසිසේත් සැසදිය නොහැකි නම් කල්පනා කරමි. තේරුණා නේද? ඔන්න ඒක ඒ අදහස තමයි අපි අරන් තියෙන්නේ රෝම 8:18 මතු ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් ශක්තිමත් වෙති. කියලා අරන් තියන්නේ ඒක. පේදුරුතුමාගේ පළමු හසුනේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තිය. මෙන්න මේ වගේ අදහසක් දෙනවා. ක්‍රෝධය, රැවටිල්ල, වංකකම, ඒ කියන්නේ වංචාව, ඉරිසියාව, අපවාදය පහකර දමා යහපත කරති. මේවට ප්‍රතිවිරුද්ධ ගුණාංග තියෙන්න ඕන. එහෙනම් ක්‍රෝධය වෙනුවට මෛත්‍රිය තියෙන්න ඕනේ. රැවටිල්ල වෙනුවට විශ්වාසය තියෙන්න ඕනේ. වංකකම වෙනුවට අවංකකම වෙන්න ඕනේ. දයාව දක්වන්න ඕනේ. ඊර්ෂ්‍යා කරන්නේ නැතුව දයාව දක්වන්න ඕනේ. දොස් කියන්න විවේචනය කරන්න යන්න හොඳ නැහැ. අන්න ඒ වගේ යහපත කරන්න අපි පෙළඹෙන්න ඕනේ. සුද්ධාත්මයන් වගුන්න ලද ප්‍රේමය මගින් සුවිශේෂක භාග්‍යවල අධ්‍යාත්මික ගුණය ප්‍රකාශ කිරීමට හැකියාව සලසයි. එහෙනම් අපි දන්නවා සුද්ධාත්මයන් වගුන්න ලද ප්‍රේමය කියලා කියන්නේ සුද්ධාත්ම ඵලවලින් එකක්. එහෙනම් මේ ප්‍රේමය මගින් මොකද කරන්නේ? සුවිශේෂී වෙත්ත භාග්‍යවල අධ්‍යාත්මික ගුණය ප්‍රකාශ කිරීමට හැකියාව සලසනවා. තර ලෝකයේ දරුවෝ සහ ආලෝකයේ දරුවෝ අතර වෙනසක් තියෙනවා. ලෝකයේ දරුවෙක් ප්‍රේමය තුල ජීවත් නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් ආලෝකයේ දරුවෙක් වුණාම නිතරම ප්‍රේමය මත ජීවත් වෙන්න ඕනේ. මෙලෝ දේවල හිඟකමින් අධෛර්යයට පත් නොවෙති. මේ ලෝකෙ තුල තියෙන දේ අපිට නැහැයි කියලා අධෛර්යයට පත් වෙන්න හොඳ නැහැලු. දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. ඔන්න එක පුද්ගලයෙක්ට වාහනයක් තියෙනවා, අනෙක් පුද්ගලයාට වාහනයක් නැහැ. වාහනයක් නැති පුද්ගලයා මට වාහනයක් නැහැයි කියලා අධෛර්යයටපත් වෙන්න හොඳ නැහැ. අන්න ඒකයි කියන්නේ. එයා මොකද කරන්න ඕනේ? තමන්ගේ ටැලන්තු යොදවලා මේ දේවල් උපය ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයෙන් පැහැපත් වෙයි. ඔන්න ගලාති වරුන්ට යවූ ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය. ඔන්න හොඳ ආදර්ශ පාඩයක්. ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයෙන් පැහැපත් වෙයි. අර ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කතන්දරයක්. දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරන්න ඕනේ. සියල්ල අත්හැරීමට සූදානම් වෙන්න ඕනේ. ඒක ලූක් 14:26 සඳහන් වෙනවා. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳි. එතකොට මතක තියාගන්න අපි ධර්මිෂ්ඨකමෙන්ද පීඩා විඳොත් ගැටලුවක් නැහැ.
ඇයි ජේසුස් වහන්සේ අපිව වඩා ගන්නවා මතෙව් 16:24 ඔන්න ඔය පිළිබඳව සඳහන් වෙනවා ක්‍රිස්තියානි දයාව වර්ධනය කර ගනිමින් සෑම අවස්ථාවලදීම අනේකාට උදව් වේ. ඔන්න ක්‍රිස්තියානි දයාව වර්ධනය කර ගනිමින් සෑම අවස්ථාවලදීම අනේකාට උදව් වේ. මෙම අධ්‍යාත්මික හා දූත සේවා ජීවිතයේ ආදර්ශය වනුයේ මරියතුමියයි. ඔබ දැක්කද ඊයේ හරි පෙරේද හරි ජමයිකානු ක්‍රීඩිකාවක් දුවලා ප්‍රථම ස්ථානය හිමි කරගන්නවා. මේ ප්‍රථම ස්ථානයේ මේ ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය හරහා මේක හුවමාරු වුණා. ඊට පස්සේ එයා ලේන්සුවක් වගේ එකක් ගන්නවා අතට. මේ ලේන්සුවේ ඉන්නේ කවුද? එතන මරියතුමීට කාගේද මයික් එකක් ඔන්නලා මියුට් කරලා දාන ඔක්කොම ටික. ඔය මයික් එක ඔෆ් කරගන්න. හරි. ඇහෙනව නේද? ඔව් සර්. හරි ඇහෙනවා. එහෙනම් එම ක්‍රීඩිකාව ප්‍රථම ස්ථානය හිමි කරලා පස්සේ අතට අරගෙන සිපවලද ගන්නවා. මොකද්ද ගන්නෙ? මරියතුමියගේ මූණ සහිත ලේන්සුවක්. එතකොට අන්න ඒින්ද තමයි කියන්නේ ක්‍රිස්තියානි දයාව වර්ධනය කරගනිමින් සෑම අවස්ථාවලදීම අනිකාට උදව් වේ. මෙම අධ්‍යාත්මික හා දූත සේවා ජීවිතයේ ආදර්ශය වනුයේ මරියතුමියයි. Excuse me, දැන් sir. ලංකාවේ සහ ලෝකේ වැඩිම දේවස්ථාන ගණනක් කැප කරලා තින්නේ කාටද? කාටද? මරියතුමීට. මරියතුමියට. ඒකත් සුවිශේෂී හේතුවක්. හරි. Excuse me, sir. ඔව්. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් කලින් කිව්වනේ අර මේ අගහිඟකම් ගැන හිතලා අදාළයට පත් වෙන්න එපා කියලා. එතකොට සර් කිව්වනේ දැන් පුද්ගල දෙන්නෙක් අතර මේ සැසඳීමක් තියෙනවා කියලා අර එක්කෙනෙක්ට කාර් එකක් තියෙනකොට අනිත් එක්කෙනා හිතලා කියලා මට කාර් එකක් නැහැ හැම කියලා අදාළ වෙන්නේ නැතුව මහන්සිලා තව එකක් ගන්න එක. මෙහෙමයි සර් මට හිතුණා දැන් වෙන එක්කෙනෙක්ට තියෙන නිසා මම ගන්න එකද නැත්තම් මේ සෑහීමකට පත් වුණාද කියලා දැන් හිතන්න මට වාහනයක් නැහැ වුණාට මට බස් එක යන්න හරිය සල්ලි තියෙනවා කියලා ස්තුතිවන්ත වෙන එකද? පුළුවන්. එහෙම හිතන්නත් පුළුවන්. හරි ස්තුතිවන්ත වෙන. ඒතොර දැන් සමානාත්මතාවය කියලා එකක් තියෙනවනේ. හරි? ඒක දෙපැත්තක් තියෙනවා. ඔයා කියන පැත්තත් ඒ පැත්තට ගන්න පුළුවන් විශ්වාසවන්ත ගන්න පුළුවන්. දැන් අරයට කාර් එකක් හම්බෙලා තියෙන්නේ එයාගේ සුවත්සායෙන් වෙන්න පුළුවන්. අපි එහෙම උදාහරණයකට ගමු සුවස්ථායෙන් හම්බෙලා තියෙනවායි කියලා. එතකොට එයාට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව මොකද කරන්න ඕන? අපිත් උත්සාහ කරන්න ඕන සුවස්ථායෙන් එහෙම දෙයක් ගන්න. ඔව්. අන්න ඒ වගේ දෙයක් තමයි මම අදහස් කරන්නේ. හරි. වා කියන එකත් එහෙම ගන්න පුළුවන්. හරි. Thank you sir. right. ගිහි දූත සේවාවේ අරමුණ. එතන ගිහි දූත සේවාවේ අරමුණ. දාගෙන අහන්න පුළුවන් ගිහි දූත සේවාවේ අරමුණු පහක් පෙළගස්වන්න. එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ක්‍රිස්තුන් වහන්සේගේ ගැලවීමේ කාර්යයට ලෞකික පිළිවෙලට නව මුහුණුවරක් දීම. ඒ කියන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම කාර්යය සඳහා අපි යොමු වෙද්දී
ලෞකික දේ පිළිවෙලට නව මුහුණුවරක් දෙනවයි කියලා අදහස් කරන්නේ අපි ලෞකික දේත් යොදා ගන්න ඕනේ ආධ්‍යාත්මික පිළිවෙතට. දැන් උදාහරණයක්. ඔබට පීඩා කරන්න නිසා ඔබ පීඩා කරන්න ඕන හොඳ නැහැ. ඔබට පීඩා කරන්න නිසා ඔබ යාඥා කරන්න. අන්න ඒ වගේ එකක්. ඔන්න නව මුහුණුවර. අර මෝසස්ගේ ව්‍යවස්ථාවේ තිබ්බනේ ඇසට ඇසේ දතට දතේ. යේසු කියනවා ඔබේ වම් කම් වලට ගැහුවොත් අනිත් කම් මුලත් හරවන්න. අන්න ඒ වගේ එකක් ගන්න පුළුවන්. සුවිශේෂක අධ්‍යාත්මික ගුණයන් ලෞකික පිළිවෙල තුලට කාවද්දා එම ලෞකික පිළිවෙලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම. ඒ කියන්නේ අපි සරල උදාහරණයක් ගමු. දැන් කෙනෙක් තවත් කෙනෙක්ව කොන් කරනවා. එතකොට අපිට හැකියාව තියෙන්න ඕන අරයට එයා කරන දේ බරපතලකම ගැන කියලා දෙන්න. අන්න ඒක තමයි කියන්නේ සුවිශේෂී අධ්‍යාත්මික ගුණයෙන් ලෞකික පිළිවෙල තුලට කාවද්දා එම ලෞකික පිළිවෙලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම කියලා කියන්නේ ඒක. ගිහි දූත සේවාවේ මෙම කාර්ය සුද්ධ වූ සභාව තුල හා ලෝකෙහිද ආත්මිකාංශයේ මෙන්ම ලෞකිකාංශයේද ක්‍රියාත්මක කිරීම. තේරුණාද? ගිහි දූත සේවාවේ මේ කාර්ය සුද්ධ වූ සභාව තුල, ඒ කියන්නේ අපේ සභාව තුල, මීසම තුල, දිසාව තුල, පදවිය තුල, ඒ වගේම ලෝකීය සභාවේ අරනකොට ඉතුරු කොටස ආත්මිකාංශය තුල වෙන්න පුළුවන්, ලෞකිකාංශය තුල වෙන්න පුළුවන්. ඒ තැන් දෙකේම ක්‍රියාත්මක කරන්න ඕන. දේව සැලැස්මට අනුව මුළු ලොවම ක්‍රිස්තුන් වහන්සේ තුල නවම ඇවිල්ලක් කිරීම. දෙවන් වහන්සේගේ සැලැස්ම අනුව මේ ලෝකය ක්‍රිස්තුන් වහන්සේ තුල අලුත්ම ඇවිල්ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ පාපයෙන් ගලව ගන්න කටයුතු කරන්න ඕනේ. ආත්මික හා ලෞකිකාංශය තුල ගියා එක විට විශ්වාසදායකයෙකු හා පුරවැසියෙකු වන බැවින් අවස්ථා දෙකෙහිදීම ක්‍රිස්තියානි හෘද සාක්ෂියට අනුව මඟ පෙන්වීමක් ලැබීම. ඒ කියන්නේ අපේ තියෙන ආත්මික ජීවිතයක් තියෙනවා, ලෞකික ජීවිතයක් තියෙනවා. එතකොට මේ දෙකටම අපි විශ්වාසදායකයෙකු වෙන්න ඕනේ. ඒ වගේම රටක පුරවැසියෙකු වෙන්න ඕනේ. ඒ හින්දා මේ අවස්ථා දෙකේදීම ක්‍රිස්තියානි හෘද සාක්ෂියට අනුව මඟ පෙන්වීමක් ලැබෙන්න ඕනේ. ලෝකයේ හෘද සාක්ෂිය කියන්නේ මේ කියන්නේ ක්‍රිස්තියානි හෘද සාක්ෂියට අනුව මඟ පෙන්වීමක් ලැබෙන්න ඕනේ. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා වරප්‍රසාදයෙන් යුක්තව මනුෂ්‍යයාගේ ගැලවීම සඳහා ක්‍රියා කිරීම. තර මේ සඳහා අපි යොදා ගන්න ඕනේ සක්‍රමේන්තු. එතකොට සක්‍රමේන්තු මේ ජීවිතය කෙරේ විශ්වාසය තියන්න ඕනේ. මේ විශ්වාසය තුල ජීවත් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි ගැලවීම හම්බෙන්නේ. තර ප්‍රසාද ස්නාපනයේ ඉඳලා රෝගීන්ගේ ආලේපය දක්වා තියෙන සක්‍රමේන්තු එක ලෙස වැදගත් වෙනවා. වචනයෙන් ක්‍රියාවෙන් ක්‍රිස්තු පණිවිඩය ලෝට ප්‍රකාශ කිරීම හා උන්වහන්සේගේ වරප්‍රසාද මනුෂ්‍යයන්ට ලැබෙන්නට සැලැස්වීම.
අපි වචනයෙන් ප්‍රකාශ කරන දේවල්, ක්‍රියාවෙන් ප්‍රකාශ කරන දේවල්, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ලෝකයට ප්‍රකාශ කරන්නට ගියාම උන්වහන්සේගේ වරප්‍රසාද මිනිස්යාට ලැබෙනවා. මේ සඳහා පූජක සේවාවත් ගිහි දූත සේවාවත් එක් වී කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කරන්න ඕනේ. right ඊළඟට සුභාරංචිය පතල කිරීමේ හා මිනිස්යන් සුද්ධවත්ත කිරීමේ කාර්ය සඳහා ගිහියාට ඇති අවස්ථා එන හොඳට මතක තියාගන්න. අපිට සුභාරංචිය පතල කරන්න, ඒ වගේම අර මිනිස්යන්ව සුද්ධවන්ත කරන්න අවස්ථාවන් මොනවාද? පළමු කාරණය ක්‍රිස්තියානි ජීවිත සාක්ෂියෙන් හා ලෝකෝත්තර අදහසින් යහපත් ක්‍රියාවලින් මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රකාශ කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලවන්න. ඔන්න මතෙව් 5:16 ඕම සදාන් කරලා තියෙනවා. එතකොට අපේ ඇදහිල්ලට සාක්ෂි දැරීම. තව ජෝබ්තුමා කියන වගේ මල ඇදහිල්ලක් වෙන්න බෑ. ක්‍රියාකාරී ඇදහිල්ලක් වෙන්න ඕන. අන්නේ ක්‍රියාකාරී ඇදහිල්ලක් බවට පත් වෙද්දී මේ ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රකාශ කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලවන්න පුළුවන්. අවිශ්වාසකයන් විශ්වාසයට ගෙනෙමින් ස්ථිර කරනු සඳහා උගන්වමින්ද ප්‍රබෝධවත් ජුවලිත ජීවිතයකට ඉඩකඩ සෙවීමෙන් ඔන්න අවිශ්වාසකයන්ගේ විශ්වාසයට ගෙන එනවා. හරි? ඒ කියන්නේ අවිශ්වාසකයන් විශ්වාස කරනවා කියන්නේ අපේ දේවස්ථාන අතහැරලා වෙන පල්ලි පන්සල් කෝවිල් කරා ගිහිල්ලා තියෙන අයව ආයේ විශ්වාසී ජීවිතයට ගෙනලා ස්ථිර කරනවා. ඒ සදා උගන්වන්න ඕනේ. ඒ සදා උනන්දු වෙන්න ඕනේ. ඒකට තියෙන ඉඩකඩක බොන වගේද කියලා හොයලා බලන්න ඕනේ. ආගමත් සදාචාරයත් මුළුමනින් සමාජයක් විද දමන තරම් භයානක ඉගැන්වීම් ප්‍රචාර ඇති වත්මන් යුගයේ තම තමන්ගේ දැනුගත්කම් හා දීමනා අනුව සභා අදහසට එකඟ වන සභා ප්‍රතිපත්ති විස්තර කර දීමෙන්, ඒ කියන්නේ ලෝකයේ පුරා එන මූලධර්මවාදීන් ගැන කතා කරන්නේ අන්තකිස්තුස්ලා. එතකොට එවුන්ට විරුද්ධව අපේ සාක්ෂි දැරීම තියෙන්න ඕන. සභාවෙන් කරලා තියෙන විස්තර කිරීම ඒව ප්‍රකාශයට පත් කරන්න ඕන. ඒවා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ලා අපි ඒව ඉගෙනගෙන ඉන්න ඕන. නැත්තම් බෑනේ. ලෞකික පටිපාටිය ප්‍රතිසංස්කරණය කර ක්‍රිස්තුන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ වෙත යොමු කරන්නට හැකිවනු සඳහා උනන්දුවෙන් ක්‍රියා කරන්න ඕනේ. ඒ කියන්නේ නිතරම මිනිස්සු ගැන හිතන්නේ නැතුව මේ ලෝකයේ තුල තණ්හාවෙන් කටයුතු කරනකොට යනකොට අපි මොකද කරන්න ඕනේ? ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ මගින්, ඒ කියන්නේ යේසුස් එදා කරා වගේ දෙවියන් වහන්සේ වෙත යොමු කරන්න හැකි වෙන්න ඕනේ. ඒ සදා උනන්දු වෙන්න ඕනයි කියන එකයි මේකේ අදහස. ලෞකික පටිපාටියට අදාළ අංශ ධනය, පෞලක වත්කම,
කර්මාන්ත ව්‍යාපාර. ඔන්න එක. ඔන්න එක ශේෂ්ත්‍රයකට එහෙම ගන්න පුළුවන්. දේශපාලන සමිති. ඔන්න දෙවෙනි අංශය. තුන්වෙනි අංශය. සංස්කෘතිය. රැකී ආරක්ෂා. ජාත්‍යන්තර සබඳතා. මේ කිව්ව දේවල් මේ අදාළ අංශ මිනිසාගේ උතුම් පරමාර්ථයන් ඉටු කර ගැනීමට ආධාර වේ. මේවා දෙවියන් වහන්සේ විසින්ම පිළිටුවන ලද්දක්. දෙවියන් වහන්සේ තමන් වදාළ සියලු දේ නරඹා ඊතා මනහර බව දුටුසේක. උත්පත්ති 13:1. ඔන්න මතක තියාගන්න. ලෝකයේ මවන්නේ දින 6ක් තුල. 6 වෙනි දිනේදී තමයි මිනිසාව මවන්නේ. මේ 5 වෙනි දිනේ දක්වා දෙවියන් වහන්සේ මනහර බව තමයි දකින්නේ. නමුත් මිනිහව මෙව්වට පස්සේ ඉතා මනහර බව දකිනවා. එන්න හොඳට මතක තියාගන්න. ලෞකික දේ අනිරිසි ලෙස යොදා ගැනීම නිසා ජම්ම දෝෂයේ බලපෑම නිසා මිනිසා සැබෑ දෙවියන් ගැනද සදාචාර නීතිවල මූලධර්ම ගැනද වැරදි ඉගැන්වීම් වලින් මුලා වී ගොස් මිනිස් කල්ක්‍රියාව හා ඔවුන්ගේ සිරිත් විරිත් දූෂිත කරගත්හ. මිනිසාව පහත් කොට සලසන්න ගත්තා. තොර සහෝදරයන්ව පහත් කොට සලකන්න පටන් ගත්තා. ස්වභාවික විද්‍යාව හා තාක්ෂණය දියුණුව කෙරෙහි අධික විශ්වාසය තබා ලෞකික දේට එළඹිලා ස්වාමිවරුන් මෙන් ලොව වහලුන්ව සිටි. ඔන්න අපි වහල්කමට යොමු වෙනවා මේ දේවල් හින්දා. දැන් එන්න තාක්ෂණයත් එක්ක ස්වභාවික විද්‍යාවත් එක්ක දියුණුවත් එක්ක යනවා. ත්‍රාදේවවාදය දෙවි කෙනෙක් නැතයි සිතනවා. දෙවියන්ට හිමිතන තාක්ෂණයට දීලා තියෙනවා. අන්න තාක්ෂණයට වහල් වෙලා තියෙනවා. අන්න ඒ දේවල් වැරදි කියන එක තමයි මෙහිදී පසක් කරන්නේ. right එහෙනම් මේ දේවල් සම්බන්ධ සභාවේ වගකීම මොනවද? ගීයන්ගේ වගකීම මොනවද? මෙන්න සභාවේ වගකීම. ලෞකික පටිපාටිය ප්‍රතිසංස්කරණය කර ක්‍රිස්තුන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ වෙත යොමු කරනු සඳහා ඔන්න පළවෙනි සභාවේ වගකීම. 2 නැවීමේ පරමාර්ථ ගැන විභාග කර දැක්වීම. ඒ කියන්නේ ඇයි මෙහෙම මවන්න ලෝකේ මවන්න මිනිසාව මවන්න මොනවාද හේතු උනේ? ලෞකික පටිපාටිය ක්‍රිස්තුන් වහන්සේ තුල ප්‍රසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම. මේ සඳහා සභාව කාලයෙන් කාලයට විශ්ව ලේඛන නිකුත් කරනවා. මේ විශ්ව ලේඛන මගින් තමයි අනුශාසනා කරන්නේ. right බැලුවොත් ගිහියන්ගේ වක්කීම් ලෞකික පටිපාටිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සුවිශේෂී ආලෝකයක් ලබා දෙනවා. ඒ වගේම සභා මඟ පෙන්වීමක් දෙනවා. ක්‍රිස්තියානි දයාවෙන් කටයුතු කරන්න ඕනේ. දක්ෂතා ප්‍රයෝජිත ගනිමින් සහයෝගයෙන් දේව රාජ්‍ය උරුමයන් වන සාධාරණ කමින් කටයුතු කරන්න ඕනේ. ඔව් සුරණි
සමා වෙන්න සර් චූටි ප්‍රශ්නයක්. ඔව්. මොනවා සඳහා සභාවේ වගකීම් සහ ගිහියන්ගේ වගකීම් කියලාද වගේද සර් ප්‍රශ්නයක් ඇහුවොත් මේ උත්තරය ගැලපෙන්නේ? මෙතන අහන්නේ දැන් මේ කොටසෙන් ප්‍රශ්නයක් ආවනම් අහන්නේ මේ ප්‍රකාශනයේ නමක් දීලා ඒ කියන්නේ ප්‍රකාශනයේ නම දෙනවා දෙවන වතිකානු මන්ත්‍රණ ගිහි ධම්මදූත සේවාව පිළිබඳ ප්‍රකාශනයට අනුව ගිහියන් නිවැරදි මඟ ගැන්වීම සඳහා සභාවේ වගකීම් කෙබඳුද? ඒ වගේම ගිහියන්ගේ වගකීම් කෙබඳුද? අන්න එහෙමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපිට පොයින්ට් එකක් තියෙනවා. මේ අහලා තියෙන්නේ මේ අහවල් ප්‍රකාශය. ඒ හින්දා ප්‍රකාශය මොනවාද කියන එක මතක තියාගන්න ඕනේ දලවස්. ඒතර මං කියවනේ මේක හරිය ලේසි කියලා. මේ අවස්ථාවෙන් කතා කරන්නේ ගිහියන් පිළිබඳව විතරයි. අනිත් එකෙන් කතා කරන්නේ ජනවන්දනාව පිළිබඳව. හරිද? අන්න එහෙම තමයි මතක තියාගන්න ඕනේ. එහෙම නැත්තම් මතක හිටින්නේ නැහැ. බොහෝ කාරණා තියෙනවා. ඒ හින්දා ඔබට පහසු විදියකට මේ විදියට දාගන්න ඕන ඔළුවට. Thank you sir. සර් සමාන නමක චුට්ටක් කියන්න සර්. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ මේ වගුවට අදාළ ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ ගිහි ධම්මදූත සේවය පිළිබඳ ප්‍රකාශයට අනුව මනුෂ්‍යයාව සුද්ධවත් කිරීමේ සභාවේ වගකීම කෙබඳුද? එහෙම නැත්නම් ගිහියන්ගේ වගකීම් කෙබඳුදයි? කරුණු හතරක් ඔස්සේ පෙළගස්වන්න. නැත්නම් කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් කරුණු පහක් ඔස්සේ පෙළගස්වන්න. ඒතර එක් කරුණට 2යි දෙවරප්පා 10යි. ඒ ව්‍යුහගත ප්‍රශ්නයකට ආවොත්. එහෙම නැත්නම් අනිවාර්ය ප්‍රශ්නයට ආවොත් 2යි. කාරණා දෙකක් විදියට වෙන්න පුළුවන්. දැන් ඒකේ සීමාවක් නැහැ. හතරක් වුණත් අහන්න පුළුවන්. හරිද? එහෙම ඇහුවොත් තමයි මේ කෑල්ල ඔහොම මතක තියාගෙන ලියන්න ඕනේ. හරිද? පැහැදිලිද? සර් සමා වෙන්න. ඔව්. මේ දෙවෙනි වතිකානු සභා මන්ත්‍රණ සභාවට අනුව සභාවේ වගකීම් හා ගිහියාගේ වගකීම් කියලා ආවොත් එන්නේ මේ උත්තරෙම තමයිනේ. ඔව්. ඒතරේ හරියට ප්‍රශ්න දෙනකොට නිර්වුල්ව පොයින්ට් එකට ප්‍රශ්නේ අහනවා. දැන් අද මම ව්‍යුහගත ප්‍රශ්න දෙකක් දෙනවා. අන්න ඒකට ගියාම ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. හරි ඒ හින්දා හරියට ඒ කෑල්ල මොකක්ද කියලා බලා ගන්න ඕනේ. හරි සර් thank you. සභාව සෑම දූත සේවාවක්ම ආරම්භ කරන්නේ දයාව පදනම් කරගෙනය. ඔන්න මතක තියාගන්න. මේ සුද්ධෝ සභාව සෑම දූත සේවාවක්ම ආරම්භ කරන්නේ දයාව පදනම් කරගෙන. දයාවේ සේවාව ගැලවීමේ කාර්යයේ විශේෂ ලක්ෂණයක් වීම ක්‍රිස්තුන් වහන්සේගේ අභිමතය වූහ. මතෙව් 1:4 සිට 5ට එහෙම දැක්වෙනවා. කොහොමද? දයාවේ සේවාව ගැලවීමේ කාර්යයේ විශේෂ ලක්ෂණයක් වීම ක්‍රිස්තුන් වහන්සේගේ අභිමතය වූහ. ඒතර මතෙව් 1:4 සිට 5ට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ කන්දුඩ දේශනාව මගින් මේ දයාවේ සේවාවේ තියෙන වැදගත්කම ගැන කතා කරලා තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ අසල්වැසි ප්‍රේමය ඔන්න මතක තියාගන්න මම වෙන පාඩකනුත් එක්ක දාලා තින්න එක ක්‍රිස්තුන් වහන්සේ අසල්වැසි ප්‍රේමය පනතක් කරගෙන තමන් වහන්සේට සමානව තම සහෝදරයන්ද මේ ප්‍රේමයට කොටස්කරුවන් කරගත්හ. සැබවින්ම මම ඔබට කියමි මේ මාගේ සහෝදරයන් අතරින් ඉතා කුඩා
වරයෙකුට පවා කළ දේ මටම කළාහුය. මතෙව් 25:40. අර ගීතිකාවකුත් තියෙන්නේ. දක්වත ඔබ මගේ දයා. මතකයි නේද ගීතිකාවක් තියෙනවා. කිතුරු ගීපත වෙලා බලන්න එහෙම ගීතිකාවක් තියෙනවා දක්වත ඔබ මගේ හිතා කුඩා බෑයෙකුට දයා ඒ කරන්නේ මට තමා ඒ කරන්නේ මට තමා. රයිට් ඔය ගීතිකා කණ්ඩයට පදනම විලා තියෙන්නේ මේ මතෙව් 25:40. right excuse me sir මෙතන මතෙව් 1:4 සිට 5 කියන පොතේ තියෙන මතෙව් 11:4 සිට 5 කියලා. අය බලමු. මතෙව් 11:4 සිට 5 කියලා. මතෙව් 11:4 සිට 5. උඩ එක නේද කියන්නේ? අර දයාවේ සේවාව ගැලවීමේ කාර්යයේ විශේෂ ලක්ෂණයක් වීම ක්‍රිස්තුස් වහන්සේගේ අභිමතය වූහ. ඔව් සර් ඒකේ. මතෙව් 11:4 සිට 5 කියවලම් බලමු. ඒක වෙන එකක් නේ සර්. සර් පොතත් වැරදි මේ මතෙව් ඒකන මතෙව් 1:4 සිට 5 කියන එකත් වැරදිනේ. ඒක කියන්නේ ස්නාවක චෝහන්ගේ ප්‍රශ්න කියන මාතෘකාව. දයාවේ සේවාව ගැලවීමේ කාර්යයේ විශේෂ ලක්ෂණයක් වීම ක්‍රිස්තුස් වහන්සේගේ අභිමතය වූහ. රහේ 4 සිට 5 යේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබ ගොස් අසන දකින්න දේ යොහාන්ට දන්වන්න. නෑ ඒක ගන්න බෑ. ඉතින් ස්ලෝග එක ගන්න බෑනේ සර්. මතෙව් 1 බලමු 4 ඉඳන් 5ට. මතෙව් යේසුස් වහන්සේගේ වංශාවලිය ඒ ටිකේ තියෙන නිසා. ඔව්. ඔය එතන කොටේෂන් එක වැරදි. පොතෙත් වැරදි. උතන්ට එන්න ඕනේ දයාවේ සේවාව ගැලවීමේ කාර්යයේ විශේෂ ලක්ෂණයක් වීම. ක්‍රිස්තුස් වහන්සේගේ අභිමතය වූහ. එතකොට ඒක හදාගන්න ඒක එන්න ඕනේ මෙතනින්. මේ තියෙන ඉල්ලන්න සොයන්න තට්ටු කරන්න. ඒ කියන්නේ මතෙව් 7 ඔව් මතෙව් 7 මතෙව් 7:11 මතෙව් 7:11 මෙසේ අයහපත් ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න. මෙතේ අයහපත් ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නවු නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙනසේක. අන්න ඒ කැලල තමයි එතනදී මම හරියටම ෂුවර් කරලා කියන්නම්. ඒක බලමු ඒක හරියටම බලලා කියන්නම් අතනත් වැරදි. මෙතන ඒක වෙන්න ඕන. මොකද ඔයගේ කතා කරන්නේ දයාවේ සේවාව ගැන. හරි. මම හරියට මේක බලලා කියන්නම් දයාවේ සේවාව ගැන. තන අන්දුඩ දේශනාවක් එහෙම හරි මම ලබන සතියේ ඒක බලලා කියන්නම්. දැන්ට මතක තියාගන්න එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි? රයිට්. ඊළඟට ක්‍රිස්තුස් වහන්සේ අසල්වැසි ප්‍රේමය පනතක් කරගෙන තමන් වහන්සේට සමානව තම සහෝදරයන්ද මේ ප්‍රේමයට කොටස්කරුවන් කරගත්ත. සැබැවින්ම මම ඔබට කියමි
මේ මාගේ සහෝදරයන් අතරින් ඉතා කුඩාවරයෙකුට පවා කළ දේ මටම කළාහුය. රයිට්. අපි ඒක ගැන කතා කරා. උන්වහන්සේ මිනිස් බවගෙන මුළු මිනිස් සංහතියම එක් පවුලක් වශයෙන් ලෝකෝත්තර බැම්මකින් තමන්ට සම්බන්ධ කරගත්සේ. ඒක පැහැදිලිනේ. ඒතර උන්වහන්සේ දේවත්වයේ ඉඳලා මනුෂ්‍යත්වයේ ලැබලා මේ ලෝකෙට ඇවිල්ලා එකම පවුලක් වශයෙන් හිතලා මිනිසාට ගැලවීම අත් කරලා දුන්නා. ඒකෙදි මිනිස්සු වර්ග කරේ නෑ. ලෝකවාසීන්ට තමයි ගැලවීම අත් කරලා දුන්නේ. තම ගෝලයන් හැඳින ගන්නට විශේෂ සලකුණ සහෝදර දයාව බව ප්‍රකාශ කළසේක. ඔබ එකිනෙකාට ප්‍රේම කළොත් ඔබ මාගේ ගෝලයන් වන බව සියලු මනුෂ්‍යයෝ දැනගනිති. යොහාන් 13:35. එතකොට තමන්ගේ ගෝලයන් හැඳින ගන්නට විශේෂ සලකුණ. මොකද්ද විශේෂ සලකුණ? සහෝදර දයාව. ඔබ එකිනෙකාට ප්‍රේම කළොත් ඔබ මාගේ ගෝලයන් වන බව සියලු මිනිස්යෝ දැනගනිති. යොහාන් 13:35 සඳහන් කරලා තියෙනවා. ප්‍රේමයේ සලකුණකි ස්වභාව. ඔන්න ස්වභාව කියන්නේ එහෙනම් ප්‍රේමයේ සලකුණ. ස්වභාව දයාවේ කෘත්‍යයන්ද අන්සතු කළ නොහැකි යුතුයකමක්ද ආධිපත්‍යයන්ද වන බව. ඒ කියන්නේ ස්වභාව විනාශ කරන්න එහෙම කිසිම දෙයක් කරන්න බෑ. ස්වභාව නිරන්තරයෙන් මේ දයාවේ සේවාවල් නිරත වෙලා ඉන්නවා. ඒක අන්සතු කරන්න බෑ. ආධිපත්‍යයක් තියෙනවා. දිලිදුන්ට රෝගීන්ට අනුකම්පාවද සියලු ආකාරයේ අවශ්‍යතාවලදී මිනිස්යන්ට සහනය ගෙන දෙන කටයුතු හා එකිනෙකාට ආධාර දීමේ ආයතනද ස්වභාව ගෞරවයෙන් සලකයි. ඔන්න දිලින්දන්ට උපකාර කරන ඒවා, රෝගීන්ට අනුකම්පා කරන ඒවා, ඒ වගේ සියලු අවශ්‍යතාවලට මිනිස්යන්ට සහන ගෙන දෙන ඒවා, එකිනෙකාට ආධාර දෙන ඒවා. ඒතර ඒ ආයතන ගැන ස්වභාව ගෞරවයෙන් සලකනවා. ඒතර ආයාචනා කරනවා රටවල ව්‍යසනයන්ට වුණාම උදව් කරන්න කියලා. මුළු ලෝවැසියෝම එකම පවුලකට අයත් වෙති. ලෝකයේ විශ්ව ගම්මානයක් නම් මේ විශ්ව ගම්මානය තුල තියෙන එක පවුලක් විදිහට තමයි ලෝවැසියන්ව සලකන්නේ. ධනවත් හා සමෘද්ධිමත් රටවල් වලට යුතුයකමක් ලෙස දයාවේ සේවාව අන් රටවලටද පැතිර යවිය යුතුය. එතකොට සංවර්ධිත රටවල් සංවර්ධනයේ වෙමින් පවතින රටවල්ට උදව් කරන්න ඕනේ. එහෙම නැතුව ඒගොල්ලන්ව පීඩාවට පත් කරන එක නෙමෙයි කරන්න ඕනේ. දයාවේ සේවාවලදී අඩුපාඩු ඇති නොවීමට නම් දයාවේ සේවාවලදී අඩුපාඩු ඇති නොවෙන්නට නම් මොකද කරන්න ඕනේ? ඔබේ අසල්වැසියාව දේව සමානකමට මැවූ බව පිළිගැනීම. එහෙනම් මේ තුලින් ඉන්න සහෝදර සහෝදරියන්ව මේ දෙවියන් වහන්සේගේ සමානකමට මවපු මැවිල්ලක් කියන එක පිළිගන්න ඕනේ. උදව්වක් ලබන්නාගේ පෞද්ගලිකත්වයට හිමි ගරුත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපෙන් උදව්වක් ගන්න ඉන්න පුද්ගලයෙක් ඉන්නවනම් එයාගේ ප්‍රතිරූපයට හානි කරන්න හොඳ නැහැ. එයාගේ ගරුත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණ ගංගතුර සහනාධාර බෙදීමට ගොස් සහනාධාර බෙදා ෆොටෝ එකක් ගැසීම. ඊට පස්සේ ෆොටෝ එක අන්තර්ජාලයට මුදා හැරීම. එතකොට ඔන්න ඔය කියන දේ වෙනවා. ඒතර යාගේ ගරුත්වයට හානි වෙනවා.
දිලිඳුන්ට දෙනු ලබන දේ ක්‍රිස්තුන් වහන්සේට දෙනු ලබන බව මතක තබා ගන්න. අපේ සිගන්නෙක්ට මුදල් දුන්නොත් ඒ දෙන්නේ ජේසුස් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේට කියලා මතක තියාගන්න ඕනේ. යමක් දෙන විට පිරිසුදු සිතෙන් දිය යුතුය. හිතේ කොනක හරි අකමැත්තක් තියලා දෙනවා නම් ඒකෙන් වැඩක් නැහැ. ඒ හින්දා අපි පිරිසුදු සිතෙන් හදවතින් මේ දේ කරන්න ඕනේ. උදව් ආයි බලාපොරොත්තු වෙනකොටත් සමහරට උදව් කරනවනේ සමහර අය ඒක රිටර්න් එකක් ගන්න. මම ඕන උදව් කරනවා පස්සේ මට උදව් දෙන්න ඕනේ. ඒක වැරදි තමයි කියන්නේ. ඒ කියන්නේ අපි අනිත් අයට උදව් කරන්න ඕනේ. එයාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අන්න එහෙම දේවල් තියෙනවා. යමක් දෙන විට පිරිසුදු සිතෙන් දිය යුතුයි කියන්නේ ඒකයි. යමෙකුට සාධාරණකමින් ලැබිය යුතු දේ ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුය. උදාහරණයක් අපි කෙනෙක්ට වැටුපක් ගෙවන්න ඕන කියලා සේවයක් කරගෙන එහෙනම් අපි නියමිත වැටුප ගෙවන්න ඕනේ. අපි හිතමුකෝ රුපියල් 1500ක් දවසේ වේතනයක් ගෙවන්න ඕනේ. 1500ක් වැඩි. එහෙනම් අපි 1200ක් ඇති කියලා 1200ක් දීලා හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ යාට හිමි වේතනය 1500යි. මයික් එකක් කරනවා. යමෙකුට සාධාරණ කාගේද ටීවී එකක් ඇහෙනවා කාගේ හරි මයික් එක ඔෆ් කරගන්න. දයාවේ සේවාවලදී අඩුපාඩු ඇති නොවීමට අන්න ඒක ඉතුරු කොටස. ඔය කාගේද මයික් එකක් ඔන්ලා දෙනවා තාම? ප්‍රසාද් සමරතුංගගේ මයික්. නෑ ඒ සර්. වත්සලා කියලා කවුරු හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. වත්සලා කවුද වත්සලා ඉන්නේ? ආයාගේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා. සේදවත්තේ වත්සලා. අර මම මියුට් කරලා දාන්න. හරි. හරි. මේකේ ඉතිරි කොටස සාධාරණව දෙන දේ දයාවෙන් දෙන තෑග්ගක් ලෙස නොපෙන්වීමට වග බලා ගත යුතුය. උදව් ලබන්නා වැටී සිටින විපත්තිවල ප්‍රතිඵල ගැන පමණක් නොව විපත්ති වලට හේතුද ඉන් මුදා ගැනීමට උත්සාහ කළ යුතුය. එන උදාහරණයක් වශයෙන් කියනවා නම් හොඳම උදාහරණයක් අපි ගන්න පුළුවන් මේ කාලේ ඔන්න කොරෝනා වසංගතය හමුවේ ඔන්න ඇත්තටම කොරෝනා වලට ගොදුරු වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? මෙයා මේ කොරෝනා Tamanට හැදිලා තියෙද්දි එයා නිරෝධානය වෙන්නේ නැතුව තන යනවා. එතකොට එහෙම ගියාම සමාජය තුළ මේක පැතිරෙනවා. එතකොට ඒකේ තියෙන හොඳ නරක කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ යාව මුදා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද පීච්චයිල කරන්නේ ඒකනේ. ගෙවල් ඇතුළට දාලා හැම වෙලාවෙම ඇවිල්ලා බලනවා වටේ වටේ යනවා. ඇතුලේ ඉන්නවාද එළියට ඇවිල්ලාද? පෞගේ කාලේ එහෙම ගියා. අන්න ඒ වගේ. උදව් ලබන අයටද අනුන් මත රැඳී නොසිට අනුන්ගේ සහාය නොමැතිව ජීවත් වීමට හැකිවන පරිදි උදව් කළ යුතුය. ඒ කියන්නේ දැන් උදාහරණය තමයි යාචකයෝ. හැමදාම ඉන්නවනේ. දැන් හැමදාම සල්ලි කරන එක වෙළඳාමක් වෙලා බිස්නස් එකක් වෙලා. මහා පරිමාණ බිස්නස් තියනවා ඒ වගේ. ඒතර ඒ හින්දා අපි එහෙම උදව් කරන්න නරකයි. හැමදාම. ඒතර අනුන් මත රැඳී නොසිට
අනුන්ගේ සහාය නොමැතිව ජීවත් වෙන්න හැකි පරිදි අපි උදව් කරන්න ඕනේ. පෞද්ගලික රාජ්‍ය ජාත්‍යන්තර සංවිධාන මගින් කරන සමාජ සේවයට NGO හරහා හැකි පමණින් උදව් වීම ගිහියන්ගේ යුතුයකම් වේ. ඒවට අපිට දායක වෙන්න පුළුවන් නම් එහෙම දායක වෙන්න ඕනේ. දැන් මතකනේ මුල් කාලේ මේ කොවිඩ් හම්බෙච්ච මුල් කාලේ මොකද කරේ කොවිඩ් සඳහා අරමුදලක් පිහිටුවා. ඒ අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරන්න කිව්වා. ඒතර බොහෝ අය ඒකට පරිත්‍යාග කරා. අන්න ඒ වගේ දේවල්. ලේ දන් දීමේ ව්‍යාපාරය. අන්න ලේ ටිකක් දන් දෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. අන්න ඒවට හැකි පමණ දායක වෙන්න ඕනේ. Excuse me sir. මට බයිබල් පාඨය නම් මතක නැහැ. නමුත් මම අහලා තියෙනවා නුඹට අතපාන අයට දීමට මැලි නොවන්න කියලා. ඒ ක්‍රමයේ යටතේ සර් නැත්තම් ඒ ප්‍රකාශය යටතේ දැන් හිඟන අයට අපි නිරන්තරයෙන් දන්නවා යාලා ඒ දේ කරනවා කියලා. නමුත් අපි ඒක නොදී හිටියොත් එතන අපිට පවක් සිද්ධ වෙන්නේ නැහැ නේද සර්? නෑ එයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ එයා කරන වැරද්ද තියෙන බරපතලකම්. ඒකට නීතිමය ආයතන තියෙනවා. ඒ ආයතන වලට අල්ලා දෙන්න පුළුවන්. එතකොට පුනරුත්ථාපනය කරන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් වලින්. එහෙම නැතුව අපි ඒව ගැන දැක්කා නොදැක්කා වගේ ඉඳලා ඒවට අනුබල දෙනවා නම් එතකොට අපි ඊට වඩා පාපයක් කරනවා. Thank you sir. එහෙම මේ දෙන්න එපා කියන්නේ මේ ඒකේ අපි දෙනකොට වටින්නේ අපේ චේතනාවනේ සර්. ඒගොල්ලෝ දැන් අපි හිඟන්නට කියලා සල්ලි දෙනවා ඒවට ඒ මනුස්සයා කුඩු ගහන මනුස්සයෙක් කියලා. ඒක අපි දැනගෙන අපි නොදී ඉන්නේ එකද නැත්නම් අපි අපේ චේතනාව මේ ගැන හිතලා ඒගොල්ලෝ සල්ලි වලින් කරන දේ ගැන හිතන්නේ නැතුව එහෙමද? එතකොට අපි අපේ චේතනාව හා එයාගේ චේතනාව කියන දෙකම සැලකිල්ලට ගන්න ඕනේ. දැන් එයා හොඳටම කුඩු ගහනවා කියලා දන්නවා නම් අපි මුදල් දීලා එයාට කුඩු ගහන්න අනුබලයක් දෙනවන වැඩක් නැහැනේ. මොකද කරන්න ඕනේ එයාව පුනරුත්ථාපනය කරන්න වැඩසටහනකට මොකට හරි යොමු කරවන්න. හරිද? පුනරුත්ථාපනය වෙලාවට පස්සේ එයාට ශක්තිමත් කරන්න. ඊට පස්සේ එයා දැන් කුඩු ගහන්නේ නැහැ. එතකොට එයා ජීවත් වෙන්න ජීවිකාව ගත කරන්න එයාට ටික කාලයක් යනවා. ඒතර ඒ සඳහා උදව්වක් කරන්න පුළුවන් නම් අන්න හොඳයි. හරි. අපිට පුළුවන් දැන් ගොඩක් අය අතපාන්නේ මොකටද? කුසට ආහාරයක් ගන්න. එතකොට අපි මුදල් වෙනුවට දෙනවා ආහාර. එතකොට දැන් සල්ලි නෙමෙයිනේ දෙන්නේ. එතකොට ආහාර ගෙනියලා කුඩු ගහන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. හරි සර්. සර්. ඔව්. කලින් මේ පොයින්ට් එකක් තිබ්බා සාධාරණව දෙන දේ දයාවෙන් දෙන ත්‍යාගයක් ලෙස නොපෙන්වීමට වග බලාගත යුතුයි. ඒක පැහැදිලි කරනවා තවත්. මොකද? සාධාරණව දෙන දේ දයාවෙන් දෙන ත්‍යාගයක් ලෙස නොපෙන්වීමට වග බලාගත යුතුයි. ඔව්. ඒකට හොඳම උදාහරණයක් අපි හිතමුකෝ. ඔන්න දැන් අපේ ගෙදර වත්ත සුද්ධ කරන්න මිනිස්සෙට එන්න කියනවා. හරිද? දැන් මේ මිනිස්සයාට මොකද කරන්න ඕනේ? අපි වේතනයක් ගෙවන්න ඕනේ. හරි? දැන් මේ මිනිස්සයාට දවල්ට කෑම ටිකක් දෙනවා නම් බැන බැන වැඩක් තියනවද? වැඩක් නැහැ. හරිද? කෑම ටිකක් දෙන්න ඕනේ දයාවෙන්. අන්න ඒ වගේ දෙයක් තමයි උතනදී අපිට අදහස් කරන්න පුළුවන්. මොන එක උදාහරණයක් ගත්තා. ඔය වගේ උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. පැහැදිලිද? මේ එතකොට අපි එයාට දෙන වේතනය අපි නිකන් එයාට මේ ලැබෙන්න නේද සාධාරණයි. දැන් එයා වැඩේට අපි මේක ටැග්ගක් විදියට තියාගන්න කියන්නේ නැතුව අපි අර එයා කරපු වැඩේට සාධාරණ ඒ හාම් පුතාගේ පැත්තෙන් අපි කරන්න ඕන දෙයක් නේ. චේතනාව නේද? ඔව් එතන චේතනාව කියලා කියන්නේ අපි හාම් පුතාගේ පැත්තෙන් අපි හාම් පුතානේ. ඒතර අපි එයාට 1500ක වේතනයක් ගෙවන්න ඕන නම් අපි 1500 වෙනකොට 1200ක් දුන්නොත් වැරදි කියලා කියන්නේ. දැන් මේ වේතනයට අමතරව ගිය ත්‍යාගයක් නේ එයාට ආහාර වේලක් දෙනවයි කියන එක. එහෙම නැත්නම් වට්ටා මනුස්සයා මොකද කරන්න ඕනේ? දවල් 12 මාට කොහෙට හරි කඩේකට ගිහලා කාලා එන්න ඕනේ. දැන් එහෙම යන්නේ නැතුව අපි මේ මනුස්සයාට නිකන් දෙනවා. අපි සල්ලි ගන්නෑ කෑම වේලක් දෙනවා.
අන්න ඒක දයාවේ ක්‍රියාව. අපි කෙනෙක්ට තව උදාහරණයක්. අපි කෙනෙක්ට අඳින්න ඇඳුමක් පරිත්‍යාග කරනවා. කොහොමද දෙන්නේ? අපි අතපය ඇඳුමක් දීලා හරියනවද? නෑ. එයාට දෙන්න ඕන අලුත් ඇඳුමක්. අපි ඇඳලා මෙයා කරපු එකක් දීලා හරියන්නේ නෑනේ. අන්න ඒ වගේ දේවල්. දැන් පහුගිය කාලේ මිනිස්සුන්ට උදව් කරන්න කිව්වම ඇඳපු ඇඳුම්. අපි ඇඳලා ඉවත් කරලා තියෙනවා දවසයි දෙකයි. අපි අඳින්නේ නෑ. ඒකද ඒවා කියලා දීලා තිබ්බා. ඒතර පියතුමන්ලා පල්ලි වලදීම මොනවාද දේශනා කළාත් කිව්වා. එහෙම දේවල් ගේන්න එපා. අපි අලුත් දේවල් තමයි දෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? එතකොට සමා වෙන්න. එතකොට අර ස්නාවක ජාන්තුමාගේ දේශනයේදී අර උන්වහන්සේ ස්නාවක ජාන්තුමා ප්‍රකාශ කරනවානේ අන්දර දෙකක් තියෙන අය නැති අයට දෙන්න කියලා. එතනදී ඔය කියන කරුණට ඒක බලපානව නේද? නෑ. ස්නාවක ජාන්තුමා එතනදී කියන්නේ එදා සමාජයට. දැන් එදා සමාජයට කිව්ව දේ අදට යාවත් කාලන කරගන්න එපා. ඒ අදන දෙකක් ඇති අය දැන් අපි ළඟ තියෙන දෙයක් කියනවා නම් දැන් ඒක බෙදා ගන්න ඕනයි කියලා කියන්නේ. හරි ඒක එදා කාලට කිව්ව දෙයක්. ඒක අපි අද සමාජයට ගලප ගන්න ඕනේ. ඔව් සර් දැන් යාවත් කාලන වෙන්න ඕනේ ආ. ඔව් සර් දැන් යන ක්‍රමයේ අනුව ඇත්තම මොකද දැන් ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ Tamanට හිර වෙච්ච කොට වෙච්ච ඉරිච්ච දේවල් දෙන්නනේ. එතකොට සර් අපි දෙන්නට ඕනේ එයාට අඳින්න සුදුසු කොයියම් කෙනෙකුට හරි අඳින්නට පුළුවන් දෙයක් මිසක අපිට එපා වෙච්ච දෙයක් නෙවෙයිනේ. මං කියන්නේ තර්කයේද? ඔව් ඒක හරි. එහෙම දෙයක් දෙන්න ඕනේ. දැන් ගොඩක් සමාජයේ ගොඩක් අය කරන්නේ මොකද්ද? තමන් ඇදලා තමන් ඉවතලා ආපු දෙයක් අරගෙන දෙනවා. එහෙම දීලා වැඩක් නැහැ. හරිද? අනන්ත අප්‍රමාණව ගොඩාක් කරා එහෙම දේවල් තියනවායි කියලා දැන් දේවස්ථාන වල පසුගිය කාලේ ඔය අගතියටපත් වෙච්ච විපතටපත් වෙච්ච ගම් වතුර සහනාධාර නායාම් වලට අහුවෙච්ච ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න කිව්වම ගොඩක් අය එහෙම දේවල් කළා දුන්නා. ඒතර ඒවා වැරදි කියන එක මතක තියාගන්න ඕනේ. ඒවා අපි දහම් පාසලට ළමයින්ටත් කාවත් දන්න ඕනේ මේ වගේ දේවල්. රයිට්. අපි ඊට පස්සේ කතා කරන්නේ ගිහි ධම්මදූත සේවාවට ඇති ඉඩපස්ථා පිළිබඳව. එන්න පළමු අවස්ථාව. අපිට සේවය කරන්න ලැබෙනවා අංශ දෙකකට. ඒ තමයි සභාව තුල ලෝකයා තුල. සභාවේ ගිහි අපෝස්තලික සේවා. ඔයගලගේ මේ සම්වල තියෙන සමිති සමාගම්. ජාතික හා අන්තර්ජාතික කටයුතු. ඒතකොට ජාතික කටයුතුත් තියෙනවා අන්තර්ජාතික කටයුතුත් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය. ඒතකොට තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ජාතික වශයෙන් උත් තියෙනවා අන්තර්ජාතික වශයෙන් උත් තියෙනවා. ඒතකොට අන්තර්ජාතික වශයෙන් කටයුතු කරන්නත් පුළුවන් ජාතික වශයෙන් කටයුතු කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ අර්ථයක් තමයි මෙන්න මෙතනදි දෙන්නේ. ඊළඟ සමාජ මණ්ඩල තියෙනවා. ලෝකයේ තුල තියෙනවා සමාජ මණ්ඩල. යුනෙස්කෝ එක එක සංවිධාන තියෙනවා. සිංහ සමාජය තියෙනවා. අන්න ඒ වගේ මණ්ඩල වලට අපිට ක්‍රිස්තියානි කාර්යය වශයෙන් කටයුතු කරන්න වෙනවා. එතකොට සමහරක් පුද්ගලයෝ කරන්නේ ඒ මණ්ඩල වලට ගිහිල්ලා අනිත් අයට සේවය කරන වෙනුවට තමන්ට සේවය සලසගන්නේ. අන්න ඒක වැරදි. එක ප්‍රසාද ස්නාපනයෙන් ලැබිච්ච ක්‍රිස්තුස් වහන්සේගේ පූජක කාර්ය, එඬේරික කාර්ය, රාජකීය කාර්ය සම්බන්ධව යුතුයකම් තියෙනවා අපිට. සභා පාලකයන්ගේ සේවය ඵලදායී කිරීමට ක්‍රියාකාරී සහයෝගය තම පදවිය දිසාව මීසම තුල දේවවන්දනා ජීවිතයට ක්‍රියාකාරී වෙමින් සමාජයේ ධම්මදූතික කටයුතු වලට පංගුකාර වීම. ඒ කියන්නේ ඉස්සල්ලාම මේකෙදි කරන්න ඕනේ මීසමක් ගැන කතා කරොත් එම මීසමේ ඉන්න පියතුමාට කීකරු වෙන්න ඕනේ. ඊට පස්සේ එයා කරන සේවය ඵලදායී කරන්න අපේ සහයෝගය දෙන්න ඕනේ. අන්න ඒක තමයි මේ කියන්නේ. හරි? දැන් ඔබ එහෙම කරනවා නෙමෙයි. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. සමහරක් අය අපේ දහම් පාසල් වලට එනවා උගන්වන්න. මොකටද එන්නේ?
දහම් ගුරු විභාග ටික කරගන්න. දහම් ගුරු විභාග තුනේ ඉවරෙච්ච ගමන් දහම් පාසලට චටාබාය කිව්ව සමුගත්ත ගියා. එතකොට එයා ඒ සහතිකයේ අරගෙන ඒ සහතිකයේ තුලින් රැකියාවක් සඳහා යොමු වෙනවා. හරිද? එතකොට අන්න එයාගේ පරමාර්ථය වෙලා තිබ්බේ මොකක්ද? අර දහම් ගුරු විභාගේ කරනකන් තමයි දහම් පාසල් ආවේ. අන්න ඒක වැරදි. දෙක ධර්මෝපදේශය හා දේව වාක්‍ය මගින් සභාවෙන් ඈත්ව සිටින්නන් සභාව තුළට ගෙනීම. අන්න අපි පළවෙනි දවසේ ඉගෙන ගත්තා ධර්මෝපදේශය කිව්වේ මොකද්ද? ක්‍රිස්තියානිකාරයන්ට එයාන්ගේ අදහිල්ල වර්ධනය කරගන්න තව තවත් උදව් උපකාර කරන එක. දැන් මේ කරන්නේ ධර්මෝපදේශය. ඒතර ඒ සඳහා දේව වාක්‍ය අනිත් එක. ඒ කියන්නේ සුද්ධ බයිබලයේ අඩංගු වචනය. ඒව යොදාගෙන අපේ සභාවෙන් ඈත්ව සිටින්නන් සභාව තුලට ගෙන එන්න කටයුතු කරන්න ඕනේ. තම දක්ෂතා යොදා ගනිමින් ආත්මයන් රැකබලා ගැනීම. ඒ කියන්නේ පුද්ගලයන්ව රැකබලා ගන්න ඕන අපේ දක්ෂතා යොදාගෙන. උදාහරණයක් බීමට යමු පුද්ගලෙක්ව එහෙම බීමත් කමෙන් මුදා ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව එයත් එක්ක ගිහලා බොන එක නෙමෙයි. ඒ සඳහා අපේ ටැලන්ට්ස් පාවිච්චි කරන දක්ෂතා යොදාගෙන සම්ප්‍රයෝග දාලා එයාව මුදා ගන්න කටයුතු කරන්න ඕනේ. සභාවේ ලෞකික දේ හැසිරවීම හා වඩා සඵලමත් කිරීම. එතකොට ඒ කියන්නේ ලෞකික දේ හැසිරවීම හා වඩා සඵලමත් කිරීම කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි දේශපාලනය ගත්තොත් එහෙම මේ දේශපාලනය කරන්න ඕනේ ආදර්ශමත් විදියට. ක්‍රිස්තු ප්‍රතිපත්ති මත පිහිටා සිට තමයි කටයුතු කරන්නේ. දැන් අද එහෙම කරන කිතුණු മന്ത്രിවරු නැහැ. ඒක කනගාටුවට කාරණයක්. ඒගොල්ලෝ නමට විතරයි. 3 ගුරු අසම තුල අපේ ගුරු අසම තුල මොනවද කරන්න පුළුවන්? පූජා ප්‍රසාදිතුමාගේ පාලනයට අයත් එකට එකතු වූ සමූහයකගේ දූත සේවාවට ආදර්ශවත් තැනකි. ඒ කියන්නේ අපේ දේවස්ථානය කියන්නේ විවිධාකාරව ජීවත් වන මිනිසයන් සභාව නම් පොදු සංස්ථාවට එක් කරනු ලබයි. එතකොට අපේ ආගමේ විතරයි එක එක වයස් සීමාවට අදාළ ගිහි අපෝස්තලික සේවා ගණනාවක් තියෙනවා. ළමා කාලේ ධර්ම දූත ළමා සමාජය, ටීනේජ් වුණාම වයසියේ යාම තරුණ සමිති, විවාහ වුණාම විවාහක තරුණ සමිති, SVP වැඩිහිටිය වුණාම තවත් සමිති සමාගම්, ඒ වගේ දේවල් දීලා තියෙනවා. ගිහි ධර්ම දූතයෝ පූජා ප්‍රසාදිවරුන් හා උනන්දුවෙන් වැඩ කිරීමට පුහුණු වෙති. එතකොට අපේ සේවය දෙන්න ඕනේ උනන්දුවෙන් ජුවලිතව කරන්න. අල්බර්ට් විදියට සේවය කළා වැඩක් නැහැ. ඒගොල්ලොත් එකතු වෙලා වැඩ කරන්න ඕනේ. පියතුමලත් එකතු වෙලා සේවය කරන්න ඕනේ. විසඳීමට ඇති ප්‍රශ්න ක්‍රම ගැටලු ක්‍රම ප්‍රශ්න ක්‍රම ගැටලු ලෝක ගැටලු මිනිස් ගැලවීම පිළිබඳ දුෂ්කර කරුණු වැනි දෑ සභාවේ සහයෝගයෙන් විසඳා ගැනීම කළ යුතුයි. එතකොට අපිට ඒවට උදව් කරන්න ඕනේ සභාව තුළ. අර ඔකට උදාහරණ තමයි අර දැන් ගම් වතුරට අවතන් වෙලා ඉන්න පුද්ගලයන්ට උදව් උපකාර කරන එක. දැන් පහුගිය දවස්වල තිබ්බේ පියතුමල්ලා හිටන් ගිහිල්ලා උදව් උපකාර කරලා තිබ්බා. අර සංවර්ණ සීමා දාලා තියෙද්දි ආහාර මළු බෙදන්න පියතුමල්ලා මූලිකත්වයෙන් කටයුතු කරලා තිබ්බා. ඒ වගේ දේවල්.
තමන් වසන ප්‍රදේශවල සභාවෙන් ආරම්භ කළ දූත සේවාවන්ට මහත් උනන්දුවෙන් සහයෝගය දීම බලාපොරොත්තු වේ. එහෙනම් ඔබ දහම් ගුරු විදියට ඔබේ කාර්යභාරය හරියට කරන්න ඕන. ඔබට ලබා දීලා තියෙන ළමුන්ව නිවැරදිව නිසිවන් ගන්නවද කියලා හොයලා බලන්න ඕන. එහෙම නැත්නම් ලෝකාන්තිමේදී අවසාන විනිශ්චයේදී ප්‍රශ්නයක් වෙයි. ඊළඟ රදගුරු වසම තුල අන්න මීසම කියන්නේ රදගුරු වසමට අයත්. එහෙනම් අපි දන්නවානේ මීසම් එකතු වෙලා දිසාවක් හැදෙනවා. දැන් දිසා එකතු වෙලා කලාප හැදෙනවා. කලාප එකතු වෙලා පදවි හැදෙනවා. පදවි එකතු වෙලා සභාව හැදෙනවා. ඒ නිසා රදගුරු වසම් එකකට පමණක් නොව ගුරු වසම් කීපයකට වුවද රදගුරු පදවි කීපයකට වුවද සහයෝගය දැක්වීමට සූදානම් විය යුතුය. අපිට හැකියාව තියෙනවා නම් ඔබට ඒ අදාළ හැමෝටම උදව් කරන්න පුළුවන් වෙනවා. ඔන්න සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් මේ දහම් ගුරු අවසාන විභාගයට සූදානම් කිරීමේ පන්ති තියෙන්නේ කොළඹ අගරදුරු පදවියට. නමුත් ලංකාවේ තියෙන අනෙකුත් රදගුරු පදවි වලට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඕගොල්ලෝගේ ලින්ක් එකකින් මේකට සම්බන්ධ වෙන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් අර YouTube channel එකේ ඔස්සේ රෙකෝඩින්ග්ස් බලලා මේ විභාගයට සූදානම් වෙන්න පුළුවන්. එහෙම අය සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අද වෙනකොට දැනට ඉතාලියේ වාසය කරන ගුරුවරිනුත් මේ සදා සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ඒගොල්ලෝ අනාගතයේදී ඒ කියන්නේ තව මාසෙකින් දෙකකින් ලංකාවට පැමිණලා විභාගය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. හරි? ඒගොල්ලෝ තොර මේ වෙනකොට ඇප්ලිකේෂන් දාලා ඒ දේවල් කරලා තොර වෙන පදවි වල අය. හරිද? එහෙම පිරිසකුත් ඉන්නවා. right. එසේම ජාතික අන්තර්ජාතික අවශ්‍යතා සලකා සේවාවන්ට ඉදිරිපත් විය යුතුය. ඒතර ජාතික වශයෙන් අපි ඉදිරිපත් වෙන්න ඕනේ, අන්තර්ජාතික වශයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. අවශ්‍යතාවයේ බලලා තමයි සේවයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඔන්න උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරය. ඒතර පාස්කු ප්‍රහාරය හේතු කොටගෙන කොළඹ මහරෝහල අවට මෝචරියක් තියෙනවා. ඒ මෝචරියේ ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරන්න තරුණයෝ ඉදිරිපත් වෙලා තිබ්බා. ඒවා ටිකක් ක්‍රිය වෙනකම්. හරිද? ඒවට පඩි ගෙව්වේ නැහැ. ඒතර ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් තමයි ඉදිරිපත් උනේ. කලින් ස්ලයිඩ් එක. මෙතන කලින් ස්ලයිඩ් එක. හරිද නැතුමිනි? හරි. හරි සර්. thank you sir. හරි. අපි අද ගුරු වසම ගැන කතා කර හිටියේ. ඒක අවසාන එක. දෙවියන් වහන්සේගේ ලබාගත් යහපත් දේ වලින් කොටසක්වත් උන්වහන්සේට ආපසු දීම යුතුයකමක්ද ගෞරවයක්ද වන බව සැලකිය යුතුය. ඔන්න අපි හොඳම උදාහරණේ අපිට ලැබිලා තියෙන ජීවිතය. දැන් අපි ජීවිතය යහපත් විදියට මේ ලෝකයේ තුල යොදා ගන්න ඕන. අපි දෙවියන් වහන්සේ ලබා දෙන ජීවිතය සියදිවි හානි කර ගන්නවා නම් අන්න ඒක වැරදි. ඒ හින්දා මතක තියාගන්න ඒක. අපිට එකිනෙකාට විවිධාකාර දක්ෂතා දීලා තියෙනවා, ටැලන්ට් දීලා තියෙනවා. ඒ ටැලන්ට් යොදා ගන්න ඕන අන් අයගේ යහපත වෙනුවෙන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ වගේ දේවල්. right. අපි ඊට පස්සේ යනවා පෞල් ජීවිතය. මේ පස්වෙනි අවස්ථාව පෞල් ජීවිතය. මේ පෞල් ජීවිතයේ තුලදී මූලික වශයෙන් මේ කාරණා ටික බලන්න පුළුවන්. පෞල මිනිස් සමාජයේ පැවැත්ම හා වර්ධනය සඳහා පිහිටුවන ලද්දකි. දේව වරප්‍රසාදයෙන්
ක්‍රිස්තුන් වහන්සේ හා සභාව අතරේ ඒකාබද්ධකම අගවන උතුම් අභිරහසක් වේ. පවුලේ දූත සේවාව රටවැසි සමාජයට ඉතා වැදගත් වේ. ඒ කියන්නේ යහපත් පවුලක් තිබ්බොත් තමයි ගමක් හැදෙන්නේ. ගමක් තිබ්බොත් තමයි දිස්ත්‍රික්කයක් හැදෙන්නේ. දිස්ත්‍රික්ක කීපයක් එකතු වෙලා දිස්ත්‍රික්ක ඔක්කොම එකතු වෙලා තමයි රටක් හැදෙන්නේ. රටවල් ඔක්කොම එකතු වෙලා තමයි ලෝකෙ හැදෙන්නේ. අන්න ඒ වගේ පවුලේ දූත සේවාව රටවැසි සමාජයට ඉතා වැදගත් වේ. ක්‍රිස්තියානි අඹුසැමි දෙදෙනා දරුවන් ගෙවැසියන් විශ්වාසයට සාක්ෂි දරති. ඒ කියන්නේ පවුලේ යාඥාව නැත්තම් පවුලේ ජපමාලේ නැත්තම් අන්න එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒතොර ක්‍රිස්තියානි අඹුසැමි දරුවා දෙදෙනා මොකද කරන්නේ? දරුවන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. ඒතොර ආදර්ශයක් නැහැ. අම්මා තාත්තා යාඥා කරන්නේ නැහැ. දරුවොත් දකින්නේ නැහැ. ඒතොර දරුවොත් යාඥා කරන්නේ නැහැ. අපිට මේ විදිහට කොටස් තුනකට මේක කඩා ගන්න පුළුවන්. දරුවන් සඳහා අඹුසැමි දෙදෙනාගේ යුතුයකම්. පවුලට පැවරී ඇති සමාජමය වගකීම්. රයිට් දරුවන් සඳහා විශ්වාසය ප්‍රකාශ කරමින් ඔවුන් පුහුණු කිරීම. ඒ කියන්නේ අවිශ්වාස ලක්ෂණයට අනුව ඒකේ තියෙන සත්‍යතා 12ට අනුව දසපනත දේවප්‍රසාද නිදාන අනුකූලව ධාර්මික ජීවිතයකට ඔවුන්ව හැඩගස්සන්න ඕනේ. වචනයෙන් මෙන්ම ආදර්ශයෙන් ක්‍රිස්තියානි ජීවිතයකට හැඩගස්සන්න ඕනේ. කැඳවීමක් තෝරා ගැනීමේදී ඥානවන්ත ලෙස ඔවුන්ට උදව් වෙන්න ඕනේ. එසේ කැඳවීමක් ඇතයි පෙනී ගියොත් එය පෝෂණය කරන්න ඕනේ. ඔන්න උදාහරණයක්. ඔන්න ළමයෙක් ඇවිල්ලා කියනවා අපි ඥානදොරෙක් ගමුකෝ. අම්මේ මට සිස්ටර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් අම්මා මොකද කරන්නේ මේ වෙලාවෙම? ඔබට පිස්සුද උඹ සිස්ටර් කෙනෙක් වෙලා හරියනවද? කියලා එහෙම කඩලා දානවා. එහෙම නෙමෙයි යාට කැඳීමක් තියෙනවනේ. ඒ අදාළ කොන්වන්ට් එකට යවලා එයාට හැකියාවක් තියනවාද? කැඳවීමක් තියනවාද? කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න ඕන. ඒතර බීමිදාරයෙක්ටත් එහෙමයි. යා ස්වාමි කෙනෙක් වෙන්න ආදාසක් තියෙනවනම් ඒ සඳහා මොකද කරන්න ඕනේ? ඒ වෙනුවෙන් කැප වෙලා පෝෂණය කරන්න. right. ඊට අඹුසැමි දෙදෙනාගේ යුතුයකම් අපි බලමු. මේ තියෙන අඹුසැමි දෙදෙනාගේ යුතුයකම්. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා පවුල්ට පැවරී ඇති සමාජමය වගකීම්. මේ බලන්න අඹුසැමි දෙදෙනාගේ යුතුයකම්. විවාහ බන්ධනය නොකඩිය හැකි සුද්ධ වූ දෙයක් බව තම ජීවිතයෙන් ප්‍රකාශ කිරීම හා ඔප්පු කිරීම. බෙරේ වැදගත්තා නම් මරණකම් ගහන්න වෙනවා. හරි? ඩිවෝස් වෙන්න බෑ. ඔන්න ක්‍රිස්තියානි විවාහයේ තියෙන විශේෂත්වයක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අනිත් ආගමිකයන් බලන්න මිශ්‍ර විවාහ වලට යමු නෑ. ඩිවෝස්. දැන් සතියෙන් ඩිවෝස් වෙනවා. දැන් බලන්නකො ලංකාවේ සමාජයේ තියෙන පුදුම සමාජයක් වටපත් ලබන. දැන් 4-5 දෙනෙක් බැඳලා තියෙනවා. ප්‍රසිද්ධ ගායිකාව. ප්‍රසිද්ධ නළුවෝ, නිලියෝ. ඒ වගේ තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. දැන් පෝට් සිටි ආවට පස්සේ තත්ත්වෙ එන්නෙම භයානක වෙන්න පුළුවන්. ඒ හින්දා ලොකු ව්‍යසනයක්, අන්ධකාරයක් පෙනිපෙනී තිබෙනවා. ඊළඟ තම දරුවන්ට ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට අයිතියක් හා යුතුයකමක් ඇත. මතක තියාගන්න ඔබ ක්‍රිස්තියානි කාරයෙක් නම් ඔබෙන් දරුවන්ට අනාගතයේදී හෙට අනිද්දා විවාහයට පත් වෙන අය ඇති. ඒතර ඔබ නිතරම සහකරුවා හෝ සහකාරිය තෝරගන්න කියලා තියෙන ක්‍රිස්තියානි කාරයෙක්. ඇයි මේ සභාව විසින්ම මිශ්‍ර විවාහ අධෛර්යවත් කරනවා. ඇයි ඔබට හමු වෙන ළමයින්ට හරියාකාර ආගමක් නැති වෙනවා. තාත්තා කියනවා ඔන්න තාත්තා ක්‍රිස්තියානි නම් තාත්තා කියනවා ළමයාව ක්‍රිස්තියානි කරන්න ඕනේ. අම්මා බෞද්ධ නම් කියනවා නෑ පන්සල් යන්න ඕනේ. ඒතර ළමයා දෙපැත්තරේ හැදියදී ඉන්නවා. ඒතර යහපත් ආදර්ශයක් නැහැ. ඒ හින්දා තම දරුවන්ට ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට අයිතියක් තියෙනවා. ඒ වගේම යුතුයකමක් තියෙනවා. පවුලේ යුතුයකම හා නියම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය අය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම.
හොඳට මතක තියාගන්න පවුලේ උතුම්කම හා නියම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය අය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම. රජයක් ඉන්නවා රජයට රජයේ තියෙන අනපනත් වලට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අර 89 ඊට ඉස්සෙල්ලා සිදුවනා වගේ භීෂණකාරී විදියක් තමයි තියෙන්නේ. ඒතර භීෂණයේ තුලින් තමයි මර්ධනය කරන්නේ. ඒතර ජීවිත නාස්ති වෙනවා, විනාශ වෙනවා. අන්න ඒ හින්දා මතක තියාගන්න ඕන කාරණයක් ඒක. සමා වෙන්න ප්‍රශ්නයක් තියෙනවා සර්. දැන් අපි අර මිශ්‍ර විවාහ ගැන කතා කළානේ සර්. එතකොට ගොඩක් වෙලාවට කතෝලික පවුල් තුලින්ම දූ දරුවන් මිශ්‍ර විවාහ සඳහා පෙළඹෙනවා කරගන්නවා. එතකොට සර් බලන් ගියාම දැන් කතෝලික සභාවෙත් ගොඩක් වෙලාවට මිශ්‍ර විවාහන් වැඩි කතෝලිකම වන විවාහන්ට වැඩිය. ඒකට හේතු වගේ සර් හිතන්නේ කොයි වගේ දේවල්ද? ඒ කියන්නේ හේතු වගේ වෙන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ මේ මිශ්‍ර විවාහ කරගන්න එකද? කරගන්න එක කියන්නේ සර් ඇයි ඒ වගේ බලපෑම් වලට යටත් වෙන්නේ? සමහරවිට කතෝලික හොඳ පසුබිම් තියෙන පවුල් වල පවා අපි දකින දෙයක් තමයි සර් වත්මන් සමාජය තුළ මේ දූ දරුවෝ පවා මිශ්‍ර විවාහයට යන එක්කෝ බෞද්ධ කෙනෙක් නැත්නම් මුස්ලිම් කෙනෙක් නැත්නම් හින්දු ආගමික කෙනෙක්. එතකොට ඇයි මේ? එතකොට මේ ක්‍රිස්තියානින්ගේ පවුල් ජීවිතවල අත්තිවාරම හෙළවිලාද? ඒ වගේ තත්ත්වද දකින්නේ? ඔව් ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. පැය ගණන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේකට මම පොඩි දේවල් ටිකක් කියන්නම්. මෙන්න ප්‍රධානතම හේතු කාරණා තමයි පවුලේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳතා නොමැති වීම. ඒ කියන්නේ දැන් මීට අවුරුදු ගණනාවකට ඉඳලා ඔයගොල්ලන්ගේ ආච්චිලා කාලේ අම්මලා කාලේ පවුලේ සියලුම දෙනා කන්නේ එකට. දැන් අද වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? මේ සංකීර්ණ සමාජයත් එක්කම තාත්තා කන්නේ එක වෙලාවක අම්මා කන්නේ එක වෙලාවක ළමයි කන්නේ එක වෙලාවක. එතකොට දැන් සාමාන්‍යයෙන් කෑම මේසෙ තමයි මේ තම තමන් කතා කරන්නේ. තම තමන්ගේ ප්‍රශ්න කියන්නේ. දැන් දරුවෝ ගොඩක් වෙලාවට තමන්ට තියෙන ප්‍රශ්න ඒ වගේ දේවල් අම්මලා තාත්තලා කියන්නේ නැහැ. අම්මලා තාත්තලාගේ ආදරය හම්බෙන්නේ නැහැ ළමයින්ට. ළමයි මොකද වෙන්නේ? අර නොලැබෙන ආදරය වෙන කෙනෙක්ගෙන් හොයයි යනවා. අන්න එතකොට ප්‍රශ්න ඇති වෙනවා. අන්න ඒව තමයි හේතු. ඒතොර දැන් ගොඩක් වෙලාවට උදාහරණයක් කියන්නම්කෝ. දැන් පාසලක ග්‍රේඩ් 1 වලට පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කරා. කොහොමද? අම්මා තාත්තා දෙපැත්තෙන් ළමයාව මැද්දින් තියාගෙන තමයි ගෙනල්ලා පාසලට දාන්නේ. ළමයා ලොකු වෙලා 4ට ගිහිල්ලා 5ට ගිහිල්ලා 6ට එනවා. ඔන්න අපේ ස්කූල්. ළමයා ගැන හොයලා බලන්නේවත් නැහැ. එන්නෙත් නැහැ. රැස්වීමක් දැම්මත් එන්නේ නැහැ. ඒව ගැන සැලකිල්ලක් නැහැ. අන්නර අන්‍යෝන්‍ය බැඳීම නැති වුණාම ළමයාට නොමකට යන්න තියෙන අවස්ථාවල් වැඩි. දැන් අර ගොඩක් වෙලාවට තියෙනවානේ අම්මා රට තාත්තා මෙහි. ඒතකොට තාත්තා මොකද කරන්න ඕනේ? දැන් අම්මගේ රැකවරණය දෙන්නත් ඕනේ. තාත්තගේ සෙනෙහස වෙන්නත් ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ළමයි බලන්නේ නැහැ. ළමයි අයාලේ යනවා. ඔන්න ඕවා හේතු කාරණා වෙලා තියෙනවා. දේවස්ථානයත් එක්ක බැඳිලා නැහැ. බැඳිලා තියෙනවා නම් සමිති සමාගම් වලට ළමයා සම්බන්ධ වෙනවා නම් ඔය වගේ දේවල් වලට සහභාගී වෙන්නේ නැහැ. පියතුමාව හම්බෙන්න යනවා නම් පවුලක් විදියට ඒතර පියතුමත් එක්ක කතා කරන්න පුළුවන්. ළමයාව සක්‍රමේන්තුමය ජීවිතයකට යොමු කරනවා. ඒ කියන්නේ සමගි සන්දානය කියන සක්‍රමේන්තුව ලබන්න ළමයාව යොමු කරනවා. දැන් සමහර පවුල් වල ළමයි ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. අවුරුදු ගානකින් මේ සමගි සන්දානය කියන සක්‍රමේන්තුව ලබලා නැහැ. ඉතින් කොහොමද මේ දේවල් කරන්නේ? එතකොට අර පව් කර ඉන්නවා. ඒතර කිසිම ගානක් නැහැ. ඒතර සමගි සන්දානය කියන සක්‍රමේන්තුවේ තියෙන වටිනාකම දන්නේ නැහැ. අන්න ඕ වගේ පැති ගන්නාවක් කතා කරන්න පුළුවන්. හරිද? අන්න ඕවා මතක තියාගන්න. විභාගයට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඉනිල්ල බඩගිනි කොනේද? අම්මා බෙදුවද කියලා මන් දන්නේ. කාගේද මේ මයික් එකක් ඔන්නලා තියෙන්නේ? සර් මට චුට්ටක් දැනගන්න පුළුවන්ද මේ අර ඉස්සර මැරේජ් කියලා තිබුණා මේ ඒ කියන්නේ දැන් ටිකක් කල් සාමාන්‍ය මීසම් වල තිබුණා මැරේජ් බියුරෝ කියලා. දැන් ඒව නැද්ද? තියෙනවා. ඒ කියන්නේ අර දැන් අහවල් මිනිස්සු අහවල් කෙනා විවාහ කිවසගෙන ඉන්නවනම් ඒ පිළිබඳව දේවස්ථානයේදී ප්‍රකාශනපත් කරනවනේ. ඒක ගැන අහන්නේ? නෑ සර්. මැරේජ් බියුරෝ කියන්නේ අර ඒ කියන්නේ මොනවාද? ප්‍රොපෝසල්ස් අපිට දැන් අපිට ප්‍රොපෝස් කියන්නේ අර අපිට
එතන නිකන් එතන එතන කෝඩිනේෂන් එකක් වගේ වෙන්නේ. එතනින් අර ඒගොල්ලෝ ප්‍රොපෝසල්ස් එකතු කරලා ඒකට ගැලපෙන අයව මේ සම්බන්ධ කරනවා. ඉතර තිබුණා තාම තියෙනවද? අපේ සභාවේ රාජපක්ෂ වලව්ව කියලා එකක් තියෙනවා. මේ රාජපක්ෂ වලව්ව හරහා මේ මහින්ද රාජපක්ෂ නෙමෙයි යා. මේ තුඩැල්ලේ තියෙනවා රාජපක්ෂ වලව්ව කියලා එකක්. මේ ඒකෙදි ඔය හරහා එහෙම කතෝලිකයන්ව ෆාදර් ක්ලෝඩ් නෝනිස් ෆාදර් ක්ලෝඩ් නෝනිස් තමයි ඒ අපොස්තලික සේවාව බලාගෙන ඉන්නේ. ඒකට දාලා ඒක තුලින් විවාහ බන්ධනය සිදු කරන අවස්ථාවල් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. යාද ගොඩක් වෙලාට ඒ සඳහා යමු වෙන්නේ නැති එක වෙලා තියෙනවා. දැන් මේ කොරෝනා යසනත් එක්ක මාස ගාණක් ගිහිල්ලත් නැහැනේ පල්ලි. ඇත්තරම ගොඩක් අය දැන් ඈත් වෙලා තමයි ඉන්නේ. දැන් අර ඉරිදා පල්ලි ගියේ නැත්තම් මරණීය පාපයක් කියලා හිතාගෙන ඒක මතක් වෙලා හැමෝම මොන වැඩේ තිබ්බත් දිව්වනේ. දැන් ගාණක්වත් නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ආයේ සාමාන්‍ය තත්ත්වයට ගන්න සෑහෙන වෙහසක් ධර්ම විවේක වගේ දේවල් වැඩිපුර තියන්න. හරි. Excuse me sir. දැන් කලින් අර මේ මිශ්‍ර විවාහවල කිව්වනේ දැන් මිශ්‍ර විවාහයක් කරගත්ත දරුවෝ එහෙම නොමග යනවා කියලා. ඒත් දැන් අපේ පල්ලිවල ඉන්නවා දෙමව්පියෝ දෙන්නම කතෝලික ළමයිව දිවි පූජාවට එවනවා. හැබැයි දෙමව්පියෝ පූජාවට එන්නේ ඒගොල්ලෝ වෙන වෙන වැඩ කරනවා. ඒ වගේම තමයි තියෙනවා සමහර ළමයි දහම් පාසල් එන්නේ මේ එක්ක ඉස්කෝලට ඇතුල් වෙන්න ඕන නිසා නැත්තම් මේ සක්‍රමෙන්තු ඉස්කෝලෙන් දානය කරන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකේම යන නිසා මේ සක්‍රමෙන්තුට ලබා ගත්තට පස්සේ ආයේ එන්නේ නැහැ දහම් පාසලට. ඒ වගේ ඒවා තියෙනවා. ඒ දෙමව්පියෝ දෙන්නම කතෝලික. ඔව් සම්පූර්ණ ඇත්ත. ඒකට දැන් මේ වගේ දේවල් දැන් වෙලා තියෙන මේකයි. දැන් කොච්චර කිව්වත් මීසමකට තියෙන පවුල් සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම මීසමේ පියතුමාට බැරි වෙනවනේ බැහැ දකින්න යන්න. ඒතර මීසම් බාර පියතුමා පවුල් බැහැ දකින්න යන්න ඕන. මේ පවුල් බැහැ දැක්කාම තමයි මේ වගේ දේවල් අනාවරණය වෙන්නේ. ඒතර මීසම් බාර පියතුමාට කරන්න බැරි කාර්යයන් මොකද කරලා තියෙන්නේ? ගිහියන්ට පවරලා තියෙනවා. ඒ කවුද? ඒකක නායකයෝ. ඒකක නායකයෝ ඉන්නවනේ පල්ලිවල. එතකොට තමන්ගේ නුවාන කොට්ටාසයට අදාළව ඒ පුද්ගලයන් පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඒතර ඒකක නායකයාගේ යුතුයකම තමයි එකාගේ වැරදි හොයන එක නෙමෙයි. ගොඩක් කරලා ගන්නේ වැරදි හොයන එකනේ. වැරදි හොයන එකයි කේලම් කියන එකයි එහෙමනේ. එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක් තියෙනවනම් පියතුමාගේ මධ්‍යස්ථකම මතලා ඒ තුලින් ඒ සඳහා මාර්ගයක් යොමුවක් කරන්න. අන්න එහෙම දේවල් වෙන්නේ නැහැ. අන්න ඒ දේවල් වෙන්න ඕන දේවල්. හරි සර්. හරි. එහෙනම් පවුලේ අවශ්‍යතාව ගැන සලකා බැලීම පදිංචිය හැර වෙනත් රටකට හෝ පළාතකට යාමේදී පවුලක් වශයෙන් එක්ව ජීවත් වීමේ පහසුකම ඇති කර ගැනීම. ඒ කියන්නේ දැන් බෝඩින් හවුස් වල වගේ 4-5 දෙනා ඉන්නවනේ එක ගෙවල් වල. මම කියන්නේ පාසල මොකක්ද කියලා මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා. හොඳට සල්ලි තියෙන පවුලක් පවුලේ ඉන්න සමාජිකයන් 3 දෙනයි අම්මයි තාත්තයි පුතයි. පුතා සියදිවි හානි කරගත්තා. බලපුවාම හේතුව බලපුවාම දැන් ගෙදර හිටියට සෙපරේට් වගේ තමයි. තාත්තා වෙනම කාමරයක, අම්මා වෙනම කාමරයක, තාත්තා වෙනම ජීවිතයක්, අම්මා වෙනම ජීවිතයක්, පුතා වෙනම ජීවිතයක්. ඒතර පුතා ඇති කරගත්ත ප්‍රේම සම්බන්ධතාවයක් ඒක කාගේද මේ ආයේ මයික් එකක් ඔන් වෙලා ඉන්දුමිනි වාගේ මයික් එක ඔන්. ඉන්දුමිනි කියන්නේ කවුද? හරිද? ඉන්දුමිනිගේ මයික් එක ඔෆ් කරගන්න. හරි. හරි. එතකොට එහෙම ප්‍රේම සම්බන්ධතාවයක් කැඩුණු හින්දා ළමයාට මේක කියාගන්න කෙනෙක් නැහැ. ළමයා මොකද කරේ? ගෙදර නෙට් එකේ එල්ලිලා සියදිවි හානි කරගත්තා. අපේ කොළඹ තියෙන ප්‍රසිද්ධ සාන්තුරයන්ගේ පාසල. ඉතින් එහෙම පාසලකත් ওই වගේ දේවල් වෙනවා නම් අනිත් දේවල් ගැන කවර කතාව. හරි. ඒතොර ඒ හින්දා අන්නේ ඔබේ පැත්තේ වක්කීමක් තියෙනවා. ඔබට මං කියවනේ ළමයි 15ක් ළමයි 20ක් ඒ වගේ දේවල් හම්බෙනවනේ. ඒතොර ඒගොල්ලන්ව යහමකට ගන්න එක ඔබේ කාර්යයක්. ඒතර ඔබට පුළුවන් නම් ඒ වගේ දේවල් බලන්න මේ ළමයි ගැන හොයලා බලන්න. ඒතර ඔබ කියන්න පුළුවන්
අපි දවස් 6ක් වැඩ කරලා ඉඳලා බොහොම අමාරුවෙන් තමයි මේ ඉඳලා මේ දවස් දීලා තියෙන දාම් පාසලට. එහෙම ගොඩක් කාරණා කියන්න පුළුවන්. නමුත් එහෙම වැඩ කරලා අර ඉරිදට ඒ වගේ දහම් පාසල් ඇවිල්ලා තමන්ගේ ළමයි